සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි දොරමඩලාව සංවාදාත්මක හරසන්න සාක්ෂරතාව ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසන්නයට සහභාගී වෙනවා අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරින් ආයුබෝවන් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා දැන් අපේ මාතෘකාව සාක්ෂරතාවෙන්නේ අද 5 දෙනෙක් ඉන්නවා මේ මාත් ඇතුළත් කරලා ගත්තොත් එහෙම අපිට පෙන්වන්න පුළුවන් නම් මේ සංවාද මණ්ඩපයේ 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනාගේ සාක්ෂරතාව විමසා බැලුවොත් එහෙම එකිනෙකාට වෙනස්. සමහර විට මට පුළුවන් සමහර දේවල් මේ 4 දෙනාටම බෑ. ඒ වගේම මේ 4 දෙනාගෙන් කෙලවරේ වාඩි වෙලා ඉන්න මීගස්සත් මහත්තයාට පුළුවන් සමහර දේවල් අපි 4 දෙනාටම බෑ. මම එක උදාහරණයක් කිව්වේ. ටිකක් හිතලා බලන්න ගල්මංගොඩ මහත්තයාට පුළුවන් කොයිතරම් දේවල් අපට බැරිද කියලා. පාලි පුළුවන්, සංස්කෘත පුළුවන්, ඉංග්‍රීසි පුළුවන්, සිංහල පුළුවන්, තව ඔය හින්දි ආදී භාෂාත් ටික ටික දැනුමක් තියෙනවා. භාෂාම කීයක් දන්නවද බලන්නකො. දැන් පාලි සංස්කෘත දන්නේ අපි කවුරුවත් එතුමා තරම්. ඉතින් සාක්ෂරතාව ගැන කතා කරද්දී එතුමා තරම් තව සුදුසෙක් ඉන්නවද? ගෞරවණීයව පිළිගන්නවා දොරමඩලාවට. ඊළඟට පාඩි වෙලා ඉන්න අමුත්තා කවුදයි අපි හඳුනා ගනිමු. ආචාර්ය උපාලි සේදර මහත්මයා ආයුබෝවන් ගෞරවණීයව පිළිගන්නවා. එතුමා අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා. අපේ රටේ ප්‍රකට ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයෙක්. මා එතුමාගේ මේ අධ්‍යයන ක්ෂේත්‍රය ගැනත් මතක් කරන එක හොඳයි කියලා හිතුණා. මනෝමිතිය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක්. මම දන්නේ ලංකාවේ එහෙම අය තව ඉන්නවද කියලා. මනෝමිතිය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාත්මක විශේෂ ක්ෂේත්‍රයකට අදාළව ආචාර්ය උපාධියක් තියෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට ගෞරවණීයව පිළිගන්නවා. එතුමාටත් භාෂා කීපයක් පුළුවන්. ඉංග්‍රීසි කොහොමදක් පුළුවන්, සිංහල පුළුවන්, බෙන්ගාලි භාෂාවත් පුළුවන්ලු. තව ඉන්දුනීසියානු, ඉතාලි භාෂා. දැන් බලන්න භාෂා කීපයක් භාෂා කීයක් තියෙනවද කියලා දොරමඩලා මම පොඩ්ඩක් ගණන්ලා බැලුවේ. ඊළඟට අපේ ආරාධනෙන් දොරමඩලාවට සහභාගී වෙන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් කළමනාකරණ විශේෂඥ දීපාල් සූර්යරත්න මහත්මයා ආයුබෝවන් ගරුතර දොරමඩලාවට පිළිගන්නවා. ප්‍රධාන සම්පත්ධාරියෙක් වුණාට මේ කලකින් තමයි දොරමඩලාවට සහභාගී වුණේ. ඒ වගේම එතුමාටත් ඉංග්‍රීසි සිංහල භාෂා ඉතින් ඉතා හොඳින් දන්න බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. අර සිංහලෙන් බිස්නස් කියලා මේ සිංහලෙන් පොත් කීපයකුත් ලියලා තියෙනවා. ඒ වගේම අපේ ආරාධනෙ දොරමඩලාවට සහභාගී වෙනවා අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් ආචාර්ය පුංචි නිලමේ මීගස්සත් මහත්මයා ආයුබෝවන් ගරුතර දොරමඩලාවට පිළිගන්නවා. එතුමා ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල්වරයා හැටියට ක්‍රියා කරනවා. ගරුතර පිළිගන්නවා. ඉංග්‍රීසි සිංහල ජර්මනු පුළුවන් නේද? ඒ වගේ දෙමළක් ටිකක් පුළුවන්. ඉතින් භාෂා කීයක් නම් අද දොරමඩලාවේ තියෙනවද? අපි කතා කරන්නේ සාක්ෂරතාව ගැන. සාක්ෂරතාව ගැන විවිධාකාරී අර්ථකථන තියෙනවා. අපි නිකන් සරලව ගත්තොත් එහෙම නිකන් කියන්න ලියන්න පුළුවන්කම තමයි සාක්ෂරතාවය කියන්නේ. ඉතින් අපේ රටත් දකුණු ආසියාවේ තියෙන එහෙම හොඳ රටක් කියලා කියනවා. හැබැයි අද වෙනකොට ඒ සරල අර්ථයෙන් එහාට ගිහිල්ලා සාක්ෂරතාවය කියන්නේ වෙනම දෙයක්. බලන්නකො ගල්මංගොඩ මහත්තයාට තියෙන මහාචාර්යතුමාට තියෙන සාක්ෂරතාවය අපි කාටවත් නැහැ. පාලි සංස්කෘත පැරණි භාෂා දෙකක් ඉතා හොඳින් දන්නවා. ලෝකේ ඉන්න පාලි සංස්කෘත ඉතා ඉහළින්ම දන්නා ඉහළම විද්වතුන්ගෙන් කෙනෙක් අද දොරමඩලාවේ මුල් පුටුවේ වාඩි වෙලා ඉන්නේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා. ඔව් මම මුලින්ම මේ ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් අර අපේ සේදර ලේකම්තුමා කිව්වා වගේ මේ මාතෘකාවට සම්බන්ධ වීමත් ඒ වගේම ඒ සඳහා ආරාධනා කිරීමත් ගැන. එතකොට අපේ ලේකම්තුමා ඒ සේදර මැතිතුමා ඒ වගේම අපි දොරමඩලාවේ මං හිතන්නේ අවුරුදු 10ක 12කටත් වැඩි ඇති අපි එකට දීපාල් සූර්යරත්න මහත්මයා අපි එක්ක වෙලා කතා කරන්න වෙලා ඒ වගේම මීගස්වත්ත මහත්මියත් එහෙමයි. ඉතින් බොහොම පැරණි හිතමිතුරන් ටිකක් එකතු වෙලා ඉන්නවා. ඒකට ඒ නිසා ඒ සියලු දෙනාගෙන්ම අවසරයි. මම හිතනවා මේ සාක්ෂරතාව කියන එක
ගැන මේ ඉතාම හොඳයි අද මේක මේ යුගයේ අවශ්‍යතාවක් මේක කතා කළ යුතුම මාතෘකාවක් කියලා මං හිතනවා. මොකද හේතුව මේ අපේ ආසියාකරයේ තරම් මේ සාක්ෂරතාව ගැන හිතපු ලෝකයේ කිසිම රටක් නැහැ. ඒකට එක හේතුවක් තමයි දැන් බලන්න මේ අපි මේ ආසියාකරයේ ගත්තහම මේ ආසියාකරයේ රටවල් වල විශේෂයෙන් අපි බලමු අපේ රටවල් කියලා. දැන් ඉන්දියාව, ශ්‍රී ලංකාව මේ වගේ මේ රටවල් දෙක ගත්තත් මේ රටවල් දෙකේ පැරණි සාහිත්‍ය කෘති එකතු කෙරුවොත් අපි හිතමු 5000ක් තිබුණයි කියලා. ඕකෙන් 2000කට වැඩිය ව්‍යාකරණ පොත් තියෙනවා. ව්‍යාකරණ සහ ව්‍යාකරණයේම ඊළඟ අංශය තමයි න්‍යාය කියලා කියන්නේ, ලොජික් කියලා කියන්නේ. ඔය ව්‍යාකරණය තමයි මේ ලොජික් එකේ පූර්ව භාගය. ඒ කියන්නේ මේ ව්‍යාකරණ භාෂාව ගැන ලියන්න ගිහිල්ලා තමයි මේ දර්ශනයකට එන්නේ, තර්කයකට එන්නේ. ඒතකොට ව්‍යාකරණ න්‍යාය පොත් ගත්තාම ඒව තමයි ඉහළම දියුණුවට කියලා සලකන්නේ. දැන් දිග්නාග පාදයන්ගේ, ධර්මකීර්ති පාදයන්ගේ මේ න්‍යාය බින්දුව වගේ දැන් උදාහරණයක් හැටියට කියන්නකො න්‍යාය බින්දු කියලා පොතක් තියෙනවා ධර්මකීර්ති පාදයන්ගේ. ඒක තමයි හුඟක් දුරට ලංකාවේ භාවිත කරනවා. මේ බින්දුව කියන එක දන්නවනේ, මේ න්‍යාය කියන එකේ බින්දුවක් මේ. ඒක මේ ඩ්‍රොප් එකක්. එතකොට මේ පොතට ෂර්බාට්ස්කි කියලා මේ රසියන් පඬිවරයෙක් මේ පරිවර්තනයක් කරලා තියෙනවා, අනුවාදයක්. මේකේ වොලියුම් දෙකක්. මේ න්‍යාය බින්දුවේ පොතේ පිටු 25ක් 30ක් ඇති. ඔය පොතට අවුරුදු 15ක් පරිශන කරලා තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි පළවෙනි වොලියුම් එක, පිටු 200ක් විතර. ඊට පස්සේ අනුවාදය තමයි ඊළඟ වොලියුම් එක, ඒකෙත් පිටු 300ක් විතර තියෙනවා. ඒකට හිතන්නකෝ මේක මොන තරම් ගැඹුරු ශාස්ත්‍රයක්ද කියලා. ඉතින් බලන්න දැන් ඒ වගේම ඒ වගේ ගත්තාම මේවා ගැන අපි හිතලවත් නැහැ කියලා තවම හිතන්න පුළුවන්. තවම අපි දියුණු නැහැ එච්චර කියලා හිතන්න පුළුවන්. දැන් හිතන්න ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. සම්‍යක් ඥාන පූර්විකායක පටන් ගන්නෙ සම්‍යක් ඥාන පූර්විකාහි ਸਰව පුරුෂාර්ථ සිද්ධි. මේ ලෝකේ මිනිස්සුන්ගේ සියලුම අභිමතාර්ථ ඉෂ්ට වෙන්නේ නිවැරදි ඥානය පදනම් කරගෙන. දැන් බලන්න කොයිතරම් යුනිවර්සල් තියරියක්ද කියලා නේද? නිවැරදි අවබෝධය, නිවැරදි ඥානය මුල් කරගෙනයි සියලු පුරුෂාර්ථ සිද්ධ වෙන්නේ. සම්‍යක් ඥාන පූර්විකාහි ਸਰව පුරුෂාර්ථ සිද්ධි. මේ න්‍යාය මත පදනම් වෙලා මම ඒක ලබා ගන්න හැටි විස්තර කරනවා. ඒක කොහොමද අපි ලබා ගන්නේ? ප්‍රත්‍යක්ෂ අනුමානච්ච. ප්‍රත්‍යක්ෂ දැනුම ලබනවා, අනුමාන දැනුම ලබනවා. මේ දෙකෙන් තමයි අපි මේක කරන්නේ. ඉතින් ප්‍රත්‍යක්ෂය ලබන්නේ මෙන්න මෙහෙමයි, අනුමානය ලබන්නේ මෙන්න මෙහෙමයි කියලා විස්තර කරනවා. ඉතින් බලන්න අපි කොච්චර ගැඹුරට ගිහිල්ලා තියෙනවද කියලා මේකේනේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අපිට මේ සාක්ෂරතාව කියන එක මේක අපිට ඇවිදින්න තියෙන්නේ මේ හොඳ වචනයක් නෙමෙයි මේක. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ නැහැ ඒ අදහස ඔක්කොම. දැන් මේ ඒකේ අර්ථ දෙකක් සාමාන්‍යයෙන් බටහිර පැත්තේ භාවිතා වෙනවා. එකක් තමයි මේ ability to read, write, use language. ඔය තුන්නේ කියවන්නයි ලියන්නයි. හැබැයි ඕකේ තුන්වෙනි එක හරි වැදගත්. use language, to use the language. භාෂාව භාවිතා කරන ආකාරය. දැන් අපිට ව්‍යාකරණ ටිකක් ඉගෙනගෙන භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. ඒකෙන් අපි භාෂාව පාවිච්චි කරන්න දන්නවා කියලා හිතන්නේ. මොකද හේතුව ඒ භාෂාව පාවිච්චි කිරීම තමයි මෙතන වැදගත් වෙන්නේ ඔක්කොටම වඩා. අරක ඕන කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් ව්‍යාකරණ නීති රීති ටිකක් දාලා නේද? ඊළඟට අනිත් එක තමයි ඕනම ඩිසිප්ලින් එකක්. දැන් අපි ඩිසිප්ලින් එක කියන්නේ විෂයක් ක්ෂේත්‍රයක්නේ. ඒ ඕනම විෂය යම් කිසි විෂයක් ක්ෂේත්‍රයක් පිළිබඳ අපිට තියෙනවා නම් හැකියාවක්, සාමාන්‍ය හැකියාවක්. ඒකටත් කියනවා මේ ඔය ලිටරසි එහෙම නැත්නම් සාක්ෂරතාව කියලා. ඒකට අර්ථ දෙකක ඒක ප්‍රධාන වශයෙන් යෙදෙනවා. එකක් තමයි අර ලියන්න යම් කිසි භාෂාවක් ලියන්න කියන්න සහ භාවිතා කරන්න තියෙන දැනුම. අනිත් එක තමයි මේ අපි ඕනම විෂයක් ක්ෂේත්‍රයක් පිළිබඳව තියෙන සාමාන්‍ය හොඳ දැනුමක්. සාමාන්‍ය මට්ටමේ දැනුමක් කියන එක තියෙනවා. එතකොට මේ සාක්ෂරතාව කියන වචනෙන් මේක අපි පස්සේ මේ යොදා ගත්තට දැන් ඉස්සර අපේ සම්ප්‍රදායේ තිබුණ මේ සාක්ෂරතාව අගය කරපු ක්‍රමයක්. හරි? දැන් මොකද අපි මේ අද කතා කරනවා දැන් අපේ දීපල් සූර්යවච්ච මහත්මයලා හැම දන්නවා. අපි දැන් හිතනවනේ මේ ඔක්කොම අලුත් ඒවා කියලා. දැන් මම මේ දවස්වල ඔය මැලේසියාවේ දැන් මේ හිට අනිද්දක් තියෙනවා කතාවක් ඔන්ලයින්. දැන් ඒකෙදි මම දැන් මේ මිනිස්සු ඉල්ලනවා. මොකද මම එදා කතා කරේ මොකද්ද? Vision and Mission of Buddhism. මේ පහුගිය දවස්වල කතා කරේ.
ඊට පස්සේ මම කිව්වා ඉතින් මේකෙදි මට ඔක්කොම කතා කරන්න බෑ පැය දෙකකට මේ දෙකයි කතා කරන්න පුළුවන් මම මේ මැනේජ්මන්ට් සිස්ටම් එක ගැන කතා කරනවා තව ගොඩක් තියෙනවා. දැන් ඊළඟට තව දේශන දෙකක් දාලා තියෙනවා මැනේජ්මන්ට් සිස්ටම් එක ගැන. මොකක්ද දැන් බලන්නකෝ. දැන් අපි දන්නවා විෂන් කියන එක එහෙම නැත්නම් දැක්ම කියන එක බොහෝ දුරට අද පාවිච්චි වෙන්නේ මම වැරදි නම් කියන්න දීපල් මහත්තයා බොහොම කෙටියෙන් මේක ඉදිරිපත් කරන්නේ. හරි කෙටි. දැන් බලන්න බුද්ධ ආගමේ භික්ෂුන් වහන්සේලාට වෙනම විෂන් එකක් තියෙනවා මිෂන් එකක් තියෙනවා ගිහියන්ට වෙනම විෂන් එකකුයි මිෂන් එකකුයි තියෙනවා. මොකද්ද? දැන් ඔය මහා වග්ග පාළියේ තියෙනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවංග හෙත්වා පබ්බාජේත මම් භන්ති අනුකම්පං උපාදායෝං විෂන්. මේ සිවුර අරගෙන සියලු දුක් වලින් නිදහස්ව නිවන් අවබෝධ කර ගැනීම සඳහා මාව පැවිදි කරන්න. ඔන්න දැක්ම. ඊට පස්සේ රහත් 69 මසලා මිෂන් එක කිව්වා. චාරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සානං දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසෙතෝ මිෂන්. ඉන්න එපා එක තැනක go forth යන්න ඉදිරියට. ඔය පබ්බජ්ජා කියන එකේ තේරුමත් එක වජ් ඉදිරියට යනවා කියන එක. එක තැනක ඉන්නේ නැතු. අර අනිත් අයට කිව්වේ පරිබ්‍රාජක වටේට කැරකෙනවා එක තැන. ඒකට පරි කියන උපසර්ගයෙන් ආවේ ඒක. පරිබ්‍රාජක. බෞද්ධ ශ්‍රාවක පබ්බජ්ජා ප්‍රවජ් ඉදිරියට යනවා. එතකොට එක තැනක ඉන්න එපා යන්න ඉදිරියට. හැබැයි නිකන් නෙමෙයි. චරත බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ ජනයාගේ හිතසුව පිණිසයි යන්න ඕනේ. නිකන් ඇවිදින එක නෙමෙයි. ඊළඟට ඒ යන ගමනුත් නිකම්ම කරන්න එපා. දේසේත භික්ඛවේ ධම්මං. හැබැයි ධර්මයේ දේශනා කරන්න ආදි මජ්ජ පරියෝසాన කල. මුල හොඳ වෙන්නත් ඕනේ, මැද හොඳ වෙන්නත් ඕනේ, අග හොඳ වෙන්නත් ඕනේ. සමහර ඒවා තියෙනවා මුල හොඳයි අග හොඳ නැහැ. අර තියෙන අර ජල මජ්ජේ දීයතේ දානං. වතුර මැද්දේ දානයක් දෙනවා. පටිග්ගාහ විනස්සති. දානේ පිළිගන්න අය මැරෙනවා. දායකා නිරයන් යන්ති. දෙන මිනිහා අපායට යනවලු. ඒ කියන්නේ බිලී බානවා. ඒ කියන්නේ බිලී බාන කොටක් දානයක් නේ දෙන්නේ අර කටු යමුනලා. ඉතින් ඒක හොඳයිනේ දානෙක. නමුත් ඒ උඩට අනිත් එක හරි නෑ. මැදාග හොඳ නෑනේ. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා ඒ වගේම ඔතන තියෙනවා දැන් අද මේ සාක්ෂරතාවට කියන එකට හරි වැදගත් කාරණයක් මොකක්ද දන්නවද? බුදුහාරෝ ඔය පළවෙනි දේශනාවේදී මේ කරන්නේ. සාත්තං සබ්බ්‍යංජනං. අර්ථ සහිත වෙන්න ඕනේ, ව්‍යංජන සහිත වෙන්න ඕනේ. ඒ කියන්නේ ශබ්ද අර්ථ දෙක. ඉතින් මේක මේ ක්‍රිස්තු පූර්ව 6 මේ කියන්නේ. අර්ථ සහ ශබ්ද සහිත වෙන්න ඕනේ. මේක ශබ්දයක් හොඳට තියෙන්න ඕනේ අර්ථයක් හොඳට තියෙන්න ඕනේ. දැන් ශබ්ද අර්ථ පිළිබඳ අද කොච්චර හොයාගෙන තියෙනවද? දැන් මේ කවුද අපේ මේ දැන් මේ අර්ථ කියන එක දැන් අත් වශයෙන් මම පොත් දෙක තුනක් ලියලා තියෙනවා. එකක් තියෙනවා රියැලිටි ඇන්ඩ් එක්ස්ප්‍රෙෂන් කියලා. මම ඒකේ සම්පූර්ණ මේ අර්ථය කියන එක ගැන හුඟක් ලියලා තියෙනවා. මොකද මේ අර්ථය කියන්නේ හිත. දැන් මෙතුමා මනෝමිතිය කියලා තියෙන්නේ ඒක තමයි. මේ හිත මේ කියන්නේ. දැන් මේ වචන වලට පරිවර්තනය කරන්නේ මොනවද? අදහස්නේ. එතකොට වචනයක අදහස කියන්නේ සිතුවිලි. එතකොට ඒ සිතුවිල්ල හටගත්තාම ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපේ තියෙන වෙන්නම විෂයක්. ඒ කියන්නේ කණ්ඨතාලු මුද්දදන්ත ඔට්ට නාසිකා කියන මේ ස්ථාන 6 ආශ්‍රිතව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. අදහසක් පහළ වුණාම ඔය ස්ථාන 6න් අර ශබ්ද අදහසට අදාළ ස්ථාන උත්තේජනය වෙනවා. ඒ උත්තේජනය වෙලා තමයි මේ ශබ්ද පිට වෙන්නේ. එතකොට මේ කියන මේ සාක්ෂරතාවය අපේ සම්ප්‍රදාය කතා කරන්නේ මහා ගැඹුරෙන්. ඒක මේ ආධ්‍යාත්මික පැත්තට බර කරලා මම ඒකෙන් අවසන් කරන්නම්. මොකද්ද? මේ අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයා ක්ෂමා සර්ව ජනප්‍රියත්වං නිර්ලෝභී දාතා භය ශෝක මුක්තිර් ඥාන ප්‍රභේදා දස ලක්ෂණාදී. මේ ඥානවන්තයා කියන එක්කෙනාගේ ඒක නෙමේ සාක්ෂරතාව කියන්නේ ලක්ෂණ 10ක් තියෙන්න ඕනේ. මොනවද? අක්‍රෝධ කෝප වෙන්න බෑ. ආරෝග්‍ය නිරෝගී වෙන්න ඕනේ. අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්ව ඉන්ද්‍රිය දමනය තියෙන්න ඕනේ. දයාව තියෙන්න ඕනේ. ක්ෂමා ඉවසීම තියෙන්න ඕනේ. දයක් සර්ව ජනප්‍රියත්වං හොඳ නරක කාටත් හොඳ වෙන්න ඕනේ. අර කට්ටියකට හොඳයි කට්ටියකට නරකයි නෙමෙයි. සර්ව ජනප්‍රියත්වං නිර්ලෝභී ලෝභ නොවෙන්නත් ඕනේ. දාතා පරිත්‍යාගශීලී වෙන්නත් ඕනේ. භය ශෝක මුක්තිර්
බයෙන් සහ ශෝකයෙන් දුර වෙන්න ඕනේ. එතකොට ඔය ගුණාංග සංවර්ධනය වුණාම තමයි අපි සාක්ෂරතාව කියන්නේ. නැතුව නිකන් භාෂාවක වචන ටිකක් අක්ෂර ටිකක් අල්ලගෙන ඒකෙන් නෙමෙයි. පුද්ගලයා භාෂාව තුළින් සංවර්ධනය වෙන්න ඕනේ. ඒ සංවර්ධිත ආකාරය තමයි අපි පෙරදිග කිව්වේ මේ ලිටරසි කියලා එහෙම නැත්නම් සාක්ෂරතාව කියලා. භාෂාමය සාක්ෂරතාවයෙන් අපි පටන් ගත්තට මේ සාක්ෂරතාවය තව අද නවීන සංකල්ප වලට ඇවිල්ලා තියෙනවා. ඩිජිටල් සාක්ෂරතාවයක් ගැන කතා කරනවා, සාක්ෂරතාවයක් ගැන කතා කරනවා, අපි මාධ්‍ය සාක්ෂරතාව ගැන විවිධාකාරයෙන් මේකට අර්ථකථන තියෙනවා. අපේ සම්මානිත මහාචාර්යතුමා කදිම ප්‍රවේශයක් ලබා දුන්න ගැඹුරු කදිම ප්‍රවේශයක්. ඒක ලෝකේ රටවල් සලකලා බලපුවාම දීර්ඝ ලිඛිත ඉතිහාසයක් තියෙන රටක් හැටියට අපේ රටට තියෙනවා කීර්ති නාමයක්. මේ ලිඛිත ඉතිහාසයක් තියෙනවා. ඒක දීර්ඝ එකක්. සමහර රටවලට අවුරුදු 200 300 500 හැබැයි අපේ එක දිග එකක්. ලියන්න කියන්න දැනගත්ත මිනිස්සු සෑහෙන කාලෙක ඉඳලා තියෙනවා. දැන් බලන්නකෝ මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම අරගෙන ආවා. මේ හෙළ බසින් අටුවා ලියපු රටක් මේක. ඒ හෙළ අටුවා වලට පාලි අටුවා ලියපු රටක් මේක. ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරපු රටක් මේක. ඉතින් ලියන්න කියන්න දන්න මිනිස්සු හිටියන්ද ඕවා කරන්නේ කොහොමද? මේ කඩදාසි තිබුණේ නැහැ. බොහොම අමාරුවෙන් අර මේ වවුලික ලියලා ග්‍රන්ථාරූඪ කරන්න දැනගත්ත මිනිස්සු. ඉතින් සාක්ෂරතාවය ගැන කතා කරද්දී ඒ ටික අමතක කරලා අපිට කතා කරන්න හැකියාවක් නැහැ. ලේකන්තුමා. නෑ මම මේ මවිත වෙලා ඉන්නේ. ඇත්ත වශයෙන්ම කියතොත් ඔබතුමාගේ මේ මහාචාර්යතුමාගේ නිර්වචනය අද අපි කතා කරන අලුත්ම අධ්‍යාපන න්‍යායන් වල පදනම. හැබැයි අද අපි එක ගන්න වෙස්ට් එකෙන්නේ. බටහිර රටවල් වලින් තමයි අපි මේක අරගෙන ඉන්නේ. අපි දැන් කතා කරනවා සාක්ෂරතාව ඇතුලේ අපි කතා කරනවා අපි නිර්මාණය කරන්න ඕනේ පුද්ගලයා කොයි විදිහේ පුද්ගලයෙක්ද කියලා. ඔය කතා කරන එනකොට අද අපි ගොඩාක් කතා කරන එකක් දේවල් ටිකක් තියෙන අලුතෙන් අපි කතා කරනවා. මම හැමදාම කියනවා මේ අලුත් නෑ අපි බෞද්ධයන්ට මේ අලුත් දේවල් නෙවෙයි. දැන් උදාහරණයකට මෘදු කුසලතා කියලා අපි soft skills කියලා කතා කරනවා. දැන් එතකොට දැන් අලුත් 21 වෙනි සියවසේ අපි සාක්ෂරතාව ගැන කතා කරනවා නම් අර කිව්වා වගේ අපි 1900 සතවර්ෂයට පිවිසෙනකොට අපිට ලෝකේ තිබුණ ලොකුම තේ තමයි මේ අපි තේරුම් ගත්ත දෙයක් තමයි 1914 පළවෙනි ලෝක යුද්ධය ඇති වෙච්ච වෙලාවේ තමයි ඒක සිදු වෙන්නේ. අකුරු ලියන්න කියන්න බැරිකම නිසා යුද්ධ පිටියට සොල්දාදු බඳවා ගන්න ගියාම කොහොමද සොල්දාදු බඳවා ගන්න කියන ප්‍රශ්නය ආවා. මේක විශේෂයෙන්ම සිදුවන්නේ යුරෝපේ. ඒ සිදුවෙන වෙලාවේ තමයි ඔය ඇල්ෆර්ඩ් බිනේ කියන පුද්ගලයාට මනෝවිද්‍යාඥයන්ට කතා කරලා ප්‍රංශ රජය කියනවා මේ ආමියකට මිනිස්සු තෝරා ගැනීමට ක්‍රමවේදයක් හොයලා දෙන්න. එහෙම තමයි බුද්ධි පරීක්ෂණ කියන එක ඇති වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ තමයි මේ මොකද දැන් පණිවිඩයක් හුවමාරු කරගන්න ගියාම එදා වගේ සෙල්ෆෝන්ස් තිබුණේ නැහනේ. යුද්ධේ ඉවරලත් මිනිස්සු අවුරුදු ගණන් කැලේ හිටියා තාම යුද්ධය යනවා කියලා හිතාගෙන. මේ මොකද මේ පණිවිඩයක් ආවම රහස් පණිවිඩය යව්වේ. ඒක ලියව්වේ හුඟක් වෙලා ලියලානේ. එතකොට ඒ පණිවිඩය ගන්න එක්කෙනාට පණිවිඩය ආපහු ඩීකෝඩ් කරලා කියව ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඔහොම භාෂාව පළවෙනි වතාවට ලෝකේ 1990 දී අනු ගණන් වල ඉඳලා විශේෂයෙන්ම 1914න් පස්සේ හැම කෙනෙක්ටම ලියන්න කියන්න උගන්වන්න ඕන කියලා ප්‍රංශේ කියන්න පටන් ගත්තා ඉස්සෙල්ලාම ප්‍රංශේ. ප්‍රංශ ජාතිකව තමයි කිව්වේ මේක මිනිස්සුන්ට අකුරු ලියන්න කියන්න උගන්වන්න ඕනේ කියන එක පළවෙනි වතාවට. ඊට ඉස්සර අර කිව්වා වගේ අපි වගේ රටවල් වල ඉතාම පැරණි සාහිත්‍යයක් තිබුණු රටවල් වල මම සාහිත්‍යයක් කියලා කියන්නේ ලිඛිත මේ ලේඛන තිබුණු රටවල් එක්ක බලනකොට මේ අපේ රටවලත් එහෙමයි ශාස්ත්‍රයේ තිබුණ එක පිරිසක් අතේනේ. අපි විශේෂයෙන්ම අපේ ආම්දුරුව තමයි මේක ශාස්ත්‍රය පවත්වාගෙන ගියේ. ගිහියෝ අතර ඉතා කලාතුරකින් තමයි ගිහි අය ඉඳලා තියෙන්නේ. සියලු කවි පොත් බෞද්ධ ග්‍රන්ථ ඔක්කොම ලියුනේ අර එක පන්තියකින් විතරයි. ඉතින් දැන් ප්‍රංශේ මේක ආවම අපි මොනවද උගන්වන්නේ? මොනවද සාක්ෂරතාවය කියන එක එදා පළවෙනි වතාවට ඩිෆයින් වෙන්නේ නිර්වචනය කරන්නේ ඔය 1914 15 පළවෙනි යුද්ධයත් එක්ක ලෝක යුද්ධයත් එක්ක. එදා අපි කිව්වා 3 R's කියලා. මොනවද? මිනිස්සුන්ට රීඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ, කියවන්න පුළුවන් වෙන්න ඕනේ, ලියන්න පුළුවන් වෙන්න ඕනේ, මූලික ගණිත සංකල්ප පුළුවන් වෙන්න ඕනේ කියලා.
ඔය සංකල්ප තුන තමයි තියාස් කියලා තමයි කියන්නේ. R3ක් කියලා කිව්වට අත් වශයෙන් අන්තිම තුන්වෙනි එක R වලින් නෙවෙයි. නමුත් ගණිත හැකියාව කියන එක කියන්නේ ඔය සංකල්ප තුන මිනිසුන්ට ලබා දෙන්න ඕනේ කියන එක තමයි ඔය අධ්‍යාපනය. එහෙම තමයි මේ අධ්‍යාපනයේට සාක්ෂරතාව කියන එක ප්‍රවේශ වෙන්නේ 1900 පළවෙනි ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට. මේක පැතිරලා ගිහිල්ලා මේක උගන්වන ක්‍රමවේදයක් හොයාගන්න ඕනනේ. එතකොට ඉතින් පස්සේ අපි යුද්ධෙන් පස්සේ පේනවා විධිමත් පාසල් ආරම්භ වෙලා මේක පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් ආයෙත් පාරක් පාසල් පටන් ගත්තට සාමාන්‍ය මිනිහතර මේකපත් වෙන්න බොහොම කල් ගියානේ. දැන් ලංකාව වගේ රටවල අපේ මහාචාර්යතුමා කිව්ව ඉතිහාසය එක්ක බලනකොට සාක්ෂරතාව පිළිබඳ පුදුමාකාර ඓතිහාසික පසුබිමක් අපේ රටේ තියෙනවා. ඒක මුල් කාලේදී සාක්ෂරතාව කියන එක සිංහල භාෂාවට සීමා වුණේ නැහනේ. මොකද අපි බුද්ධ ධර්මයේ පැවතුනේ පාලි භාෂාව එක්ක. ඒක නිසා අපේ ඕනෑම ගමක ඉන්න කෙනෙක්ට පාලියෙන් කියන ගාතාවක් තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණා. මේ ශ්‍රවණය කරලානේ අපි ධර්මයේ ඉදිරියට අරන් ගියේ. අපි ඒ කාලේ වෙනකොට නිකන් හිතන් 1990 ඒ කියන්නේ 1914 පළවෙනි යුද්ධයෙන් පස්සේ දෙවෙනි ලෝක යුද්ධය සිදු වෙනවා. 1930 ගණන් 40 ගණන් වල ඒ කාල පරිච්ඡේදයේ ආයත් පාරක් සාක්ෂරතාව කියන එක ටිකක් බොහොම දියුණු තත්යකට ඇවිල්ලා තිබුණා. පණිවිඩ හොමාරු කර විවිධ ක්‍රම පාවිච්චි කරන්න ගත්තා. 1990 එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ලෝක බැංකුව ඇතුළුව පළවෙනි වතාවට තායිලන්තයේ ජම්තේන් වල පවත්වනවා Education for All කියලා සම්මේලනයක්. සියලුම ජාතීන් සහභාගී වෙනවා. සියලුම ජාතීන් මේකෙපත් මේ සම්මුතියට අත්සන් කරනවා. මොනවද අත්සන් කරේ? අවම වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ හැම කෙනෙක්ටම Universal Primary Education මේ සර්වජන ප්‍රාථමික අධ්‍යාපනය දෙන්න ඕනේ කියන එක පිළිගන්නවා. මේක අපිට ආයෙත් පාරක් අලුත් දෙයක් නෙවෙයි. මොකද අපිට මේක උගන්වන්නේ කන්නංගරතුමා 1940 ගණන් වල. 44න් පස්සේ මේ රටේ නිදහස් අධ්‍යාපනය සියලු දෙනාට දෙන්න ඕනයි කියන තැන අපි හිටියා. 90 ජම්තියන් ලියවිල්ල ලියනකොට ලංකාවේ ඒකේ අපි ජම්තියන් ලියවිල්ල එනවා 90ක් පළවෙනි පන්තියට බදවා ගන්න ඕනේ ළමයි කියන ටාගට් එකක් 2000 වෙන්න ඉස්සෙල්ලා. ඒක අත්සන් කරන වෙලාවටත් ලංකාව 90 පැනලා හිටියේ. මේ අපිට ඒකේ ටාගට් එකක්වත් අත් කරගන්නවයි කියන එක අපහසුයක් වෙලා තිබුණේ නැහැ. මම මේ කියන්නේ එතකොට මේ සාක්ෂරතාවයේ තිබුණ පටු නිර්වචනයකින් ලෝකයේ තිබුණු මේ ඔකේ අනිත් පැත්තනේ අපි කියන්නේ සාක්ෂරතාව නැති ඉල්ලිටරසි කියලා අපි කියන එක ගත්තම ඒක ප්‍රබල සාධකයක් වෙලානේ තිබුණේ ලෝකේ. අදත් එහෙමයි. අදත් ඉන්දියාව වගේ ලොකු රටක බලවන්ත රටක් කියලා කිව්වට තාමත් ජනගහනයෙන් 40%කට කිට්ටුව අකුරු ලියන්න කියන්න පුළුවන් හැකියාව නැහැ. මේක මේ රටේ උදවියට තේරෙන්නේ නැහැ. මම කියන හුඟක් වෙලාවට අපි ඒක ගණන් ගන්නෙත් නැති තරමට. මොකද මේ රටේ අද මේ පාසල් ලෙවන අපේ අම්මලා තාත්තලා දරුවෝ පාසල් ලෙවන අම්මලා තාත්තලාගෙන් 85% සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉන්නේ. මේ ඒ තරම් උගත් පරිසරයක අපි මේ කතා කරන්නේ. අද අපි සාක්ෂරතාවය ගැන කතා කරන්නේ අකුරු ලියන්න කියන්න පුළුවන්ද කියන එක නෙවෙයි. අර අසඳ මහත්මයා කිව්වා වගේ අපිට අද සාක්ෂරතාවය කියන එක ඊට වඩා බොහොම පුළුල් මට්ටමක තමයි අපි කතා කරන්නේ. 21 වෙනි සියවසේ අපි බිහි කරන දරුවා, අපි හදන දරුවාට මොන විදිහේ සාක්ෂරතාවයක් තියෙන්න ඕනද කියන එක තමයි අපිට තියෙන අද තියෙන අභියෝගය. එතකොට මෙතෙන් එනකොට අර ඉස්සර කිව්ව අකුරු ලියන්න කියන්න ගණන් හදන්න පුළුවන් කියන මූලික සංකල්ප ටික අරගෙන ගත්තොත් සාමාන්‍ය මධ්‍යම පන්තික පවුලක ළමයි ඉස්කෝලේ ඉන්න ඉස්සෙල්ලා මේ හුඟක් ඒවා හත් කරගෙන ඉන්නේ. ඒක මොකද අයියෙක් අක්කෙක් ඉන්නවනම් ගෙදර මල්ලි හරි නංගි හරි එයාරයත් එක්ක ඒක බොහොම බාල වයසේදීම ඒ හැකියාව අත් කරගන්නවා. ඒ නිසා පාසලට එන ළමයි හුඟක් අය අද අකුරු ලියන්න කියන්න පුළුවන් ශක්තිය අරගෙන ඉන්නේ. මොකද අම්මලා තාත්තලාගේ තියෙන ගෙවල් වල තියෙන අධ්‍යාපනික පසුබිම නිසා අම්මලා තාත්තලා තියෙන පුළුවන් තරම් පත අරන් දෙනවා, මේවා කියවලා දෙනවා. ඒ වගේ පරිසරයක් නේ අපි ළමයි හදන්නේ. එතකොට මෙන් එහාට කී සාක්ෂරතාවයක් ගැන අද අපි කතා කරන්නේ. අර ඔබතුමා කිව්ව වර්තමාන ලෝකයේ කිසිම දෙයක් කරන්න බෑනේ ඩිජිටල් තාක්ෂණය නැත්තම්. දැන් අද මේ වෙලාවේ ඔබට අපි කාටත් පේන දෙයක් තමයි මේ මොබයිල් ෆෝන් එකක් අතේ නැති කෙනෙක් වැඩිහිටියෙක් හොයාගන්න බැරි තරම්. නමුත් මේ මොබයිල් ෆෝන් එකකින් මට කරන්න පුළුවන් දෙයට වඩා බොහෝ දේවල් කරන්න පුළුවන් තරුණ ළමයින්ට මේ මොබයිල් ෆෝන් එකකින්. අවුරුදු 10 ළමයෙක් ගත්තොත් ඒත් එහෙමයි. අද සෙල්ලම් කරන අවුරුදු 2 ළමයා කොට් එකේ ඉඳලා සෙල්ලම් කරන්නේ රිමෝට් එකෙන්. එහෙම නැත්නම් ඒ වගේ දේවල් වලින්. ඒ වගේ සමාජයේ
සමාජ තලය වෙනස් වෙලානේ. එතකොට අද සාක්ෂරතාවට අනේක විද නිර්වචන දීලා තියෙනවා. යුනෙස්කෝ එක අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා අපේ මේගස් තලාව මේගස්වත් මහත්මයා කියාවි. මේ යුනෙස්කෝ එක ඉස්සර නිර්වචනය කරේ යම්කිසි දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන එක තමයි සාක්ෂරතාව කියලා. අද එතනින් අපිට පිරිමාන්න බෑ. අද තාක්ෂණය කියන එක සාක්ෂරතාව කියන එක අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඩිජිටල් සාක්ෂරතාව කියන එක ඊටත් එහාට සංකල්පයක්. ඉතින් මේ අලුත් සංකල්ප ගොඩක් අපිට කතා කරන්න තියෙනවා කියන එකයි මගේ කල්පනාව. මට මුලදී කියන්න අමතක වුණා ඔය ප්‍රාකෘත භාෂාව කියලා එකක් තියෙනවනේ. ඒ ප්‍රාකෘත භාෂාව හොඳට පරිහරණය කිරීම පිළිබඳ තෑග්ග දිනපු කෙනා මේ ඉන්නේ තරුණ කාලේදී අපි කවුරුවත් දන්නවද ප්‍රාකෘත භාෂාව. දැන් ඒකෙනුත් තෑග්ගක් දිනලා තිනවා මේ අපේ ගල්මංගොඩ මහාචාර්යතුමා. දැන් එංගලන්තේ සාක්ෂරතාව ගැන කිව්වනේ ලේකම්තුමා. දැන් ඊයේ පෙරේද තිබුණා යුරෝපා කුසලාන පාපන්දු අවසාන මහා තරගයේ එංගලන්තේ ඉතාලියයි තමයි අවසන් තරගයට සහභාගී වුණේ. එංගලන්තේ සාක්ෂරතාවය කොයි වගේ එකක්ද කියලා ඒවා සම්මා තරගය වුණාට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් ලෝකෙටම මේ ක්‍රීඩාවල් හඳුන්වලා දීපු වැදගත් මහතුරු ඉන්න රටේ ඒ තරගය වුණාට පස්සේ මොකද උනේ කියන එකෙන් පේනවා සාක්ෂරතාවයේ කොයි විදිහටද අපි ගෙනල්ලා තියෙන ජීවිතයට පාවිච්චි කරලා තියෙන කොහොමද මේ අකුරු ලියන්න කියන්න දැනගත්තට අපි ඇත්තටම ජීවිතාවබෝධය සඳහා ඒක පාවිච්චි කරලා තියෙනවද අපේ රටේ ඕන තරම් උදාහරණ ඕන තැනකින් හොයාගන්න පුළුවන් සාක්ෂරතාවය යන කුමක්ද යන්න පිළිබඳව අලුත් අර්ථකථන හොයන්න තියෙන කාලේ දීපාල් සූර්යරච්චි මහත්තයා. ඉතාලම සන්තෝෂයි ගොඩක් දවසකට පස්සේ තරමඩලාවට එන්න ලැබුණා. මේ මහ විශාල විදින පුස්තකාල වගේ මේ දැනුම් සම්භාරයක් අතර ඉන්න හම්බෙන්න එකත් හරි සනීපයක්. මහාචාර්ය ගල්පංගොඩ මැතිතුමනි, ආචාර්ය සේදර මැතිතුමනි, මහිතවත් මීගසත් ආචාර්යතුමනි, ආචාර්ය හසන්ත. අපි මේක ගැන කතා කරනකොට මම හිතන්නේ දැන් නිකන් ස්වභාවිකවම දැන් මට ඇවිල්ලා තියෙන්නේ හරියටම සේදර මහත්තයා නවත්තපු තැනින් පටන් ගන්න. පසුගිය දවසක අපි මේ පත්තරයකට ලිපියක් ලියලා සාකච්ඡාවක් ආරම්භ කරා මේ අපි දැන් කියන්න ඕනේ මොන වගේ සාක්ෂරතාවයක් ගැනද කියන එක ගැන මම පොඩි අදහසක් ඉදිරිපත් කළා. දැන් මෙතුමත් පළ කරා මේ තාක්ෂණය පිළිබඳව. දැන් මීට අවුරුදු 30-40කට ඉස්සෙල්ලා අපිට තිබිච්ච තාක්ෂණය තමයි හවසට කොහොමද ලාම්පුව පත්තු කරන්නේ. ඒක ටිකක් ඇඩ්වාන්ස් නැත්නම් උසස් තාක්ෂණය තමයි මේ පෙට්‍රොමැක්ස් එක පත්තු කරන්නේ. ඒක හැමෝටම බෑ. ඒක ටිකක් ගැඹුරු තාක්ෂණයක්. ඊට පස්සේ බයිසිකලේ පිළිබඳ තාක්ෂණය අපිට අවශ්‍ය වුණා ඒ කාලේ ජීවත් වෙන්න. ඊට පස්සේ මෝටර් බයිසිකල් ආවා. ඒතර මෝටර් බයිසිකල් ආවයින් පස්සේ අපිට ඊට වැඩි තාක්ෂණයක් අවශ්‍ය වුණා. මේ වගේ කාලෙන් කාලෙට විවිධ තාක්ෂණ දේවල් ආවා. ඊට පස්සේ අපිට මතකයි විදුලිය ආවට පස්සේ ගම් වලට ඒකත් ලොකු තාක්ෂණයක් වුණා. දැන් ඊට කලින් අපි අර වෙසක්කකට මේ සල්ලු වෙන හැදුවේ බැටරි දාලා ඒ මෝටරේට අර කරන්ට් එක හයි කරපුවාම ඔක්කොම පිච්චිලා ගිහින් අන්න තේරුම් ගත්තා මේක හරියන්නේ නැහැ. තාක්ෂණය ඉගෙන ගන්න උනා. දැන් මට මතකයි ඔය මේ කම්පියුටර් තාක්ෂණය ආපු කාලෙක එක කෙනේඩියන් මහාචාර්යවරයෙක් එයා මේ ලෝකේ සමාගම ගොඩක ප්‍රධානීන් එක්කව කරලා මේ අලුතෙන් එනවා මේ කම්පියුටර්ස් වල මේවෙන් මේල් යවන්න පුළුවන් ඊට පස්සේ අතින් ලියන්න ඕනේ අන්තර්ජාලය කියලා එකක් එනවා. මේවා කියනකොට එයාගේ ගෙදර පොඩි එක්කෙනාට මේ අම්මා කියලා තියෙනවා පුතේ මේ තාත්තා මෙච්චර උගන්වනවා මේ ඉන්ටර්නෙට් එක ගැන ඔයා මේ ඉගෙන ගන්නකො කියලා ටෙක්නොලොජි ගැන. ඒ පාරේ පොඩි එක්කෙනා අම්මගෙන් අහනවලු අම්මා එතකොට ඔයා මේ ඔය ෆ්‍රිජ් එක අරින්න ෆ්‍රිජ් එක අරලා බඩු ගන්න කොහෙන්ද ඉගෙන ගත්තේ? ඒ කියන්නේ ඒ යුගයට එනකොට ඒක තියෙනවා. එතකොට අද වෙනකොට මේ තොරතුරු තාක්ෂණය නිසා ඇති වෙලා තියෙන තත්ත්වය අපිට ඒක බැරි නම් අපි සාක්ෂර නැහැයි කියලා කියන තැනකට ඇහිල්ලා. දැන් මේ වෙනකොට මට මතකයි මම 2000 අවුරුද්දේදී ඔය තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩසටහනකට ගිහින් මං කිව්වා තව කාලයක් යනකොට ලියුම් එවන්නේ නැහැ කියලා. දැන් ලියුම් යවන්නේ නැහැ මේ කෙලින්ම මම දැකලා තියෙනවා මේ ඔය වැඩමින් වල ඉන්න කම්කරු මහත්තුරු මේ ගෙවල් වල ඈත් එක්ක වීඩියෝ කෝල් මේ ඈත ඉන්න ඈත් එක්ක. එතකොට ආයෙ මොනවද ලියුම් ලියන්නේ? ඊළඟට තව තාක්ෂණයක් තව දැනුමක් සාක්ෂරතාවයක් අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් මේ කාලේ ජීවත් වෙනකොට මේ මූල්‍ය සාක්ෂරතාවය.
මිනිස්සු මුදලේ අමාරුවට වැටෙන්නේ සල්ලි නැතිකමට වැඩිය මේ සල්ලි පරිහරණය කරන්න අපිට ගන්නන්නේ නැහැ කොහෙවත්. දැන් අපිට ඉස්කෝලවල වල මං හිතන්නේ වාණිජ්‍ය විෂය ඉගෙන ගත්තත් මේ සල්ලි පරිහරණය කරන්න අපිට උගන්වන්නේ නැහැ. අපිට සෞඛ්‍ය උගන්වනවා අනිත් ඒවා උගන්වනවා මූල්‍ය සාක්ෂරතාවය නැහැ. ඒක හරි විශාල අඩුපාඩුවක්. ඊළඟට දැන් පාරිභෝගික සාක්ෂරතාවය කියලා එකක් මං හිතනවා අවශ්‍යයි. කොහොමද දේවල් පාවිච්චි කරන්නේ? මොකද අපි අද සුහුරු පාරිභෝගික නොවුනොත් මේ ලෝකයට පවතින්නත් බෑ අපිට පවතින්නත් බෑ. මොනවද ගන්නෙ? කොහොමද ගන්නෙ? කොහොමද සංසන්දනය කරලා බලන්නේ? දැන් සරල උදාහරණයක් ගන්න. එකම වර්ගයේ බඩු තියෙන. හිතන්නකෝ මේ කිරිපිටි කියලා. කිරිපිටි පෙට්ටි 10ක් ಜಾති 3ක් 4ක් තියෙනවා. එකක ග්‍රෑම් 400යි අනිත් එකේ ග්‍රෑම් 450යි අනිත් එකේ ග්‍රෑම් 800යි. මේ මිල දරන් කොහොමද අපි සංසන්දනය කරලා බලන්නේ? සරල උදාහරණයක්. පාරිභෝගිකයෙක් වුණාන් පස්සේ ඊට පස්සේ මේ ලේබල් වල මොනවද තියෙන්නේ? කොයිවද අගුණ කොයිවද පාවිච්චි කරන්න හොඳ? ඊළඟට මේ මම හිතනවා ඉකොලොජිකල් ලිටරසි. ඒ කියන්නේ මේ පාරිසරික සාක්ෂරතාවය. අපි අතීතයේ හොඳටම අවබෝධ කරගෙන හිටිය අපි මේ සමස්ත පරිසර පද්ධතියේ කොටසක් කියලා. ඒ නිසානේ අපේ පැරණි ගොවියෝ කුරුළු පාළුව කියලා කොටසක් ඉතුරු කරේ කුරුල්ලන්ට කන්න. මේ ඔක්කොම ටික අපි කන්න ඕන කියලා හිතුවේ නෑනේ. කුරුල්ලන්ට ටිකක් ඉතුරු කරා. ඒ මොකද කුරුල්ලොත් මේක ඉන්න ඕන කියලා අපි දැනන් හිටියා. පස්සේ අපිට අමතක වුණා මේ කුරුල්ලන්ගෙන් අපිට වැඩක් නැහැ කියලා ඔක්කොටම බෙහෙත් ගැහුවට පස්සේ අපි දන්නවා කුරුල්ලෝ නැති වුණායින් පස්සේ ගොඩක් දේවල් නැති වුණා කියලා. එතකොට මේ අද මේ තියෙන සංකීර්ණ තත්ත්වයේ මේ පාරිසරික සාක්ෂරතාවය කියන එක ඊටාම ගැඹුරු මට්ටමකින් අපිට තේරෙන්න වෙනවා. මොකද නැත්නම් අපිට ජීවත් වෙන්න බැරි වෙනවා. ඊළඟට ආහාර පිළිබඳ සාක්ෂරතාවය. දැන් ඉස්සර අපි ආහාර වැව්වේ හැදුවේ අවශ්‍යතාවයට. එතකොට මිනිස්සු කවදාවත් මේ නරක දෙයක් විකුණුවේ නැහැ කන්න දුන්නේ නැහැ. මොකද පව් සිද්ධ වෙනවා කියලා. අපිට කන්න බැරි දේවල් සතෙකුටවත් දාන්නේ නැහැ කියන වගේ සංකල්ප තිබිච්ච අපිට මේක ව්‍යාපාර වුණාට පස්සේ එතකොට රස දේවල් තමයි හොඳ දේවල් නෙමෙයි. ඒතර කොහොමද මම කෑම පිළිබඳ සාක්ෂරතාවයක්. ඊළඟට විද්‍යාත්මක සාක්ෂරතාවය. දැන් අපි ලංකාවේ ගොඩක් අය සේදර මහත්තයා විද්‍යාව ඉගෙන ගත්තට අපේ විද්‍යාත්මක චින්තනයක් නැහැ. ඒ නිසානේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විශ්වාස කරන්නේ. ප්‍රශ්න කරන්නේ නැහනේ. ඉතින් ඒ කියන්නේ ඒතර විද්‍යාව දන්නව වෙන්න බෑනේ. මට හිතෙනවා සමහරවිට මේ විද්‍යාව ඉගෙන ගන්න ළමයින්ට වැඩිය කලා ඉගෙන ගන්න ළමයින්ගේ විමසීම වැඩි. ඊළඟට පොලිටිකල් ලිටරසි. දැන් මේ දේශපාලන සාක්ෂරතාවයක් අපිට නැහැ. අපි දේශපාලනේ කතා කරනවා. නමුත් මේක කොහාටද යන්නේ කියලා දන්නේ නැති නිසා අපි රූකඩ බවට පත් වෙනවා ජනතාව. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තියෙන එක අඩුපාඩුවක් තමයි දැන් කවුද දාර්ශනිකයෙක් කියලා තියෙනවට මතක නැහැ මේ ප්ලේටෝ හරි කවුරු හරි දැන් ඔබට නැවක් පදවාගෙන යන්න ඕන නම් කප්පිත්ත හැටියට තෝරගන්නේ ඒ නැව් පැදවීම පිළිබඳ විශේෂඥ භාවයක් තියෙන කෙනෙක්වද හැමෝම කැමති එක්කෙනාවද? දැන් අපි මේ රටවල් පාලනය කරනකොට අපි තෝරගන්නේ හැමෝම කැමති එක්කෙනානේ. ඒතර හැමෝම කැමති එක්කෙනාමද සුදුස්ස කියන එකක්. ඊළඟට මේ අද ක්‍රියාත්මක වෙන දේශපාලන දේවල් පිළිබඳව අපි එහෙම දැනුමක් නැහැ. දේශපාලන සාකච්ඡා ගත්තත් ඒවා මේ බොහොම සිල්ලර කතා. ඊළඟට මාධ්‍ය සාක්ෂරතාවය. මොකද අද උදේ නැගිට්ට වෙලේ ඉඳන් මිනිස්සේ රෑ නින්දට යනකම් විවිධාකාර මාධ්‍ය වලින් තොරතුරු Tamanට එනවා. එතකොට මේවා තෝර බේර ගන්න විශේෂ හැකියාවක් තියෙන්න ඕනේ. දැන් මට මතකයි අර මෙතුමා මේ බෙන්ගාලි ඉගෙන කියනකොට එකපාරක් බංගලි දේශේ හමුදාවේ අයට ගහන පින්තූරයක් දාලා කිව්වා ඔන්න යාපනයේ අපේ හමුදාවට ගහනවා කියලා. මේක දැකපු ගමන් මට තේරුණා මම බංග්ලාදේශීය හමුදාගේ ඇඳුම දැකලා තිබුණා අර කඩේ බෝඩ් එක බංගලි. දැන් අද ඒවා හොයාගන්න ක්‍රම තියෙනවා මේක ඇත්තක්ද කියලා. ඒක වෙනමම විෂයක්. අපි මේක උගන්වන්න ඕනේ නැත්නම් මේක මහා ඛේදවාචකයක් වෙනවා. ඊළාට මෙතුමා කිව්වා වගේ දැන් මේ සංඛ්‍යාත්මක සාක්ෂරතාවය. ඒක මම හිතන්නේ ඒක මූලික දෙයක්. නමුත් ඒක ආපහු යටපත් වෙලා.
ඊළඟට මම හිතනවා දැන් මේ ආගමික සාක්ෂරතාවය. මොකද මේ ආගමික හඳුන්වා ගැනීම පාවිච්චි කරන්න පුළුවන් දේශපාලනයට. මොකද මේ දේශපාලනය මම අලය කරන විශේෂඥයෙක් හැටියට අපි දන්නවා මේ අපි කියනවා මේ වෙළඳපොළ බෙදා ගන්නවා. ඒතර අපි බලනවා කොහොමද මේක මාකට් කරන්නේ කාටද කියලා. මේ ආගම කියන එක හොඳට මාකට් කරන්න පුළුවන් විෂයක්. ඒතර ඒකෙදි මාව විකිනෙන්නේ නැති වෙන්න. ඊළඟට මේ විවිධාකාරයෙන් දෙන දේවල් විමසන් නැතුව අන්දානුකරණයටපත් නොවෙන්න. මොකද ඉස්සර වගේ නෙමෙයිනේ. දැන් ඉස්සර කොහේ හරි ඔය තියෙන දෙයක් කියන්නේ හොයාගෙන යන්න ඕනේ නැහැ. දැන් මේක අරපු ගමන් එනවනේ ඔක්කොම ಜಾති දේවල්. ඒතර ඒකට දැනුම තියෙන්න ඕනේ. ඊළඟට సౌందර්යය. දැන් ඒක ඉස්සර අපි හැමෝටම තිබුණා දැන් නැති වෙලා. දැන් බලන්න මේ සේදල් මාතර මතක දැන් යුරෝපයේ රටවල් වලට ගියාම ඒ මිනිස්සු කොච්චර චිත්‍රයක් ගාවට ගියන් පස්සේ මේ රස විඳිනවද? ඒක ගැන මේ කතා කරනවද? අපිට එහෙම හැඟීමක් නැහැ. දැන් ගැඹුරු සංගීතයක් රස විඳින එහෙම නැහැ. අපි දැන් බොහොම නටන කකුල් වලට තමයි සංගීතය හොයන්නේ මේ මොලේට නැහැ. ඊළඟට අනිත් එක තමයි මේ චිත්ත වේග කළමනාකරණය කරගෙන. මං හිතනවා මෙන්න මේ වගේ මේ පුළුල් ක්ෂේත්‍රයකට තමයි අද අපි සාක්ෂරතාවය කියලා කියන්න ඕන කියලා. ඔබතුමා මාධ්‍ය සාක්ෂරතාව ගැන කතා කළා, sannivedanaya ගැන කතා කළා. අර 2000 වර්ෂයේ වගේ ගිහිල්ලා කතාවක් කරපු එකක් ගැන කිව්වා තැපැල් දෙපාර්තමේන්තුවේ. මටත් ඔහොම පොඩි අත්දැකීමක් දෙන්න කමක් නැහැ නේ ඒක මතක් කළාට. ටෙලිකොම් ආයතනයේ ආරාධනාවක් ලැබුණා. මම කියන්නේ අවුරුදු 10 12කට 15කට විතර ඉස්සර සිද්ධියක් මේකසත් මහත්තයා ඒ කාර්ය මණ්ඩලයට දේශනයක් කරන්නයි කියලා. ඉතින් මට තමයි ආරාධනා කළේ. මං ගිහිල්ලා මං කිව්වා ඔබේ ආයතනය මේ රටට විශාල සේවයක් කරපු එකක්. දැන් ඉස්සර ගමකට ওই ගමක ඇත්තටම දුරකථනයක් කියලා කියන්නේ ඒක හරි ප්‍රභූ භාණ්ඩයක්. ඒක ගෙදරයි සමානට තියෙන්නේ. ඒක මෙහෙම අර ට්‍රී කරකෝල ගන්න එක සමානට ඒක වරප්‍රසාද සහිත පන්තියේ එකක් තමයි ගමේ ඇයට ඒ කාටවත් නැහැ. ඉතින් ඒක ගණ්ඩත් කොස් ගස් 7-8ක් කපලා මෙවුවා කරලා ඉතින් රැහැන් ඇදලා මෙව අද මොනවද බලන්නකෝ සාක්කු වලින් ඇද ගන්නවා කීයක ගණන් බලන්න බෑ. හැම තැනම මේක තියෙනවා. ඉතින් මම කිව්වා ඒ ටෙලිකොම් ආයතනයේ කාර්ය මණ්ඩලයේ අයට දැන් මේ පිරිසක් අත තිබුණු මේ sannivedana මෙවලම රට පුරා ගෙනියන්න මේකත් ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් තමයි. ඇත්තටම හැමෝටම මේ පහසුකම ලබා දීම මේක ප්‍රචලිත කරන්න ඔබ ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා. ඒ වෙන විටත් ලංකාවේ සෑහෙන පිරිසකට දුරකථන තියෙනවා. ස්ථාවර දුරකථන පහසුකම් තියෙනවා. ජංගම දුරකථන සෑහෙන තියෙන කාලේ මම මේ ওই කතාව කළේ. ඉතින් සෑහෙන පිරිසකට මේ පහසුකම ලබා දීම සම්බන්ධයෙන් ඔබට ලොකු ගෞරවයක් හිමි වෙන්න ඕනේ. වගේම ඔබ ලොකු වරදකුත් කරලා තියෙනවා. මේ තරම් මේ උපකරණ ටික දීලා ඔබ ඒක වරදක් කරලා තියෙනවා. මේව පාවිච්චි කරන හැටි මිනිසුන්ට කියලා දීලා නැහැ. බලන්න මෙව්ව පාවිච්චි කරලා කරන තුට්ටු දෙකේ වැඩ. ඒ කියන්නේ මේක හරිය වටිනා sannivedana මෙවලමක්නේ. ලෝකේ තියෙන වටිනා විශිෂ්ටතම නිර්මාණයක් මේ දුරකථනේ ජංගම මේ ඔක්කොම. හැබැයි මේව පාවිච්චි කරලා සමහරු කරන්නේ තුට්ටු දෙකේ වැඩ. ඒ මොකද මේ පිළිබඳ සාක්ෂරතාවය නැති හින්දා. මේකෙන් කරන්න ඕන වැඩේ ගන්න ඕන වැඩේ දැන් නම් ගන්න වෙලා තියෙනවා අර කොවිඩ් ඉඳලා උතුරාගේ අධ්‍යාපන ආරෝමයේ කටයුතු. නැත්තම් අපි මොනවද කරන්න කියලා අපිම ප්‍රශ්න කරගන්න ඕනේ. සාක්ෂරතාව ගැන කතා කරන්න මීගසත් මහත්තයා. ඔව් මම කැමතියි දැන් මේ සාක්ෂරතාවය එහෙම පිටින්ම බද්ධ වෙන්නේ මිනිසුත් එක්ක. ඒතර මිනිසුන් තමයි රටක ජීවත් වෙන මිනිසුන්. මම පෙන්වුම් කරන්න කැමතියි දැන් රටක වැදගත්ම සාධකය තමයි ජාතික බලය කියන එක. මේක තමයි රටේ ශක්තිය පෙන්වන තැන. මම මේ සාක්ෂරතාවය එතෙන්ට යා කරන්නයි උත්සාහ කරන්නේ. එතකොට ජාතික බලය කිව්වහම රටේ ආර්ථිකය දියුණු නම් අන්න ජාතික බලය වැඩි. රටේ යුදමය වශයෙන් ශක්තිමත් නම් අන්න නැවතත් ජාතික බලය වැඩි. තව වැදගත් එහෙම සංරචක ගණනාවක් තියෙනවා. එකක් තියෙනවා ඒ තමයි ජනතාව. ජනතාවෙන් ජාතික බලය එන විදිහක් තියෙනවා. ජනතාව කිව්වම මිනිසුන් ජනතාවේ කොටස් දෙකකට වෙන් කරනවා මම. ගුණාත්මක ප්‍රමාණාත්මක කියලා. ප්‍රමාණය වැඩි වුණ පළියට ශක්තියනේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ගුණාත්මක භාවය. ඒ කියන්නේ ශ්‍රම හමුදාවේ ගුණාත්මක භාවය. මම සාක්ෂරතාවේ බද්ධ කරන්න හදන්නේ එතෙන්ද.
එතකොට රටක ජාතික බලයට සාක්ෂරතාවය ඍජුවම දායකත්වය දෙනවා. ඒ දෙන්නේ ජනතාව ශ්‍රම හමුදාව ගුණාත්මක භාවයෙන් වැඩි කරලා. දැන් සමහර රටවල් තියෙනවා විශාල ජනතාවක් ඉන්නවා දියුණු නැහැ. සමහර රටවල් තියෙනවා කුඩා ජනතාවක් මිලියන 5කින් විශාල දියුණුවක් කරන් දෙනවා. ඒ යන හේතුව ගුණාත්මක භාවය. කොහොමද ගුණාත්මක ගන්නේ? ඒ ජනතාව සෞඛ්‍යමත් විය යුතුයි. ඒ ජනතාවට හොඳ අධ්‍යාපනයක් දිය යුතුයි. ඒ ජනතාව හොඳ කුසලතා පූර්වක ජනතාවක් විය යුතුයි. ඒ ජනතාව කැපවීමෙන් වැඩ කරන ජනතාවක් විය යුතුයි. ඒ ජනතාව විනයක් තිබිය යුතුයි. දැන් අපේ ගල්මංගොඩ මහාචාර්යතුමත් පැහැදිලි කරා මේ සාක්ෂරතාවයත් විනයත් එක බද්ධ වෙන ආකාරය. එතකොට දැන් බලන්න මේ ජනතාව ඒ ශක්තිමත් වෙන්නේ ගුණාත්මක භාවයේ වර්ධනය වන්නේ අධ්‍යාපනයේ තියෙන්නත් ඕනේ, කුසලතාවයේ තියෙන්නත් ඕනේ, විනයක් තියෙන්නත් ඕනේ. දැන් කොහොමද මේ සාක්ෂරතාවය බද්ධ කරන්නේ? දැන් මේ අපේ දීපල් මැතිතුමා ඉතාම දීර්ඝ වශයෙන් මේ සාක්ෂරතාවය පැහැදිලි කරා. ඇත්ත වශයෙන්ම දැන් මේ සාක්ෂරතාවයේ මේ භාෂාව විතරක් දැනගෙන හරියන්නේ නැහැ. සාක්ෂරතාවයේ මූලික සාක්ෂරතාවය අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේක පැහැදිලි කරා. භාෂාව වගේම මූලික සහතිකය. ඒ විතරක් නෙවෙයි. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය අතිශයින් වැදගත් ICT තුන්වෙනි එක. හතරවෙනි එක අර ඔය දැන් හසන්ත සොහිර පැහැදිලි කරා පොඩි ළමයි පවා මේ මොබයිල් ෆෝන් එකෙන් වැඩ කරලා මේ තාක්ෂණය භාවිත කරනවා. එතකොට තාක්ෂණය සාක්ෂර භාවයට දැන් ඇතුල් වෙලා තියෙනවා. අනිත් එක තමයි තව වැදගත් පැත්තක් තියෙනවා මේ ඒ තමයි නෙට්වර්කින් කියන එක. ජාලකරණය. දැන් වසර ගණනාවක් තිස්ස මේ ලංකා ඉතිහාසයේ මේ රූපවාහිනී නාලිකාවල හසන්ත ඔබ කී දෙනෙක් මේ දොරමණ්ඩලාවට ගෙන්නනවද? ඒකට ප්‍රධාන හේතුව ඔබගේ අර නෙට්වර්කින් ජාලකරණයේ ශක්තිමත් භාවය. ඔබතුමා දන්නවා ආවලයි තමයි මේකට ගේන්න ඕන කියලා. දැන් අද ගෙනල්ලා තියෙන්නේ සුසුම 4 දෙනෙක්. මං ගැන මම දන්නේ නැහැ. අනිත් තුන් දෙනා ඉතාලම සුසු තුන් දෙනෙක් ගෙනල්ලා තියෙනවා. හරි. ඉතින් ඒක නිසා ඒ මොකද හේතුව? ඔබතුමාගේ තියෙන නෙට්වර්කින්. ඒ කියන්නේ ඔබ මිනිසුන් හඳුනා ගත යුතුයි. මේ මිනිසුන් හඳුනා ගැනීම අතිශයින් වැදගත්. ඒක තාක්ෂරතාවයේ එක අංගයක් ලෙස අද සලකනවා. එතකොට තමයි මේ පුද්ගලයා ශක්තිමත් වෙන්නේ. ඕනම දෙයක් කරගන්න පුළුවන් ඔහුට. ඇයි ඔහුට ඉන්න ඒ වැඩ කරගන්නට අවශ්‍ය පුද්ගලයෝ එයත් එක්ක ඉන්න මේකට කියන්නේ නෙට්වර්කින් කියලා. එතකොට දැන් බලන්න මූලික සාක්ෂරය දීපාල් සොහිර පැහැදිලි කරා එක. මේ මූලික සාක්ෂරය අතිශයින් වැදගත්. දැන් මම දන්නවා මම දන්න කෙනෙක් ඉන්නවා එයාට උපාධියක් තියෙනවා පශ්චාත් උපාධියක් තියෙනවා. දැන් අවුරුදු 62ක් වයසයි අන්තිමේට බස් එකේ ඉන්නව සල්ලි නැහැ. විවාහ වෙලත් නැහැ. දැන් මම එයාව ගෙන්නලා යම් කිසි වැඩ කරන එයා බොහොම යහපත් කෙනෙක්, හොඳ කෙනෙක්, දක්ෂ කෙනෙක්. මොකද මේ හේතුව? මූල්‍ය සාක්ෂරතාවයේ තියෙන දුර්වලකම. අපි දැනගන්න ඕන අපි වයසට යනවා. වයසට යනවා අපි කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් මේක පොඩි කාලේ ඉඳලා උකන්නන්න ඕන දෙයක්. මූල්‍ය සාක්ෂරතාවය අතිශයින් වැදගත්. දැන් ඒක තමයි දීපල් සොහිර පැහැදිලි කරේ. ඉතින් එම නිසා මේ සාක්ෂරතාවයේ නිර්වචනය අපි පුළුල් විය යුතුයි. භාෂාව විතරක් හරියන්නේ නැහැ. මොකද හේතුව අපේ ආචාර්ය සේදන මැතිතුමා ඉතාම පැහැදිලිවම දන්නවා අලුතෙන් එන මේ අධ්‍යාපන මේ ප්‍රතිසංස්කරණ වලදී මේ දරුවෙක්ව හදන්නේ මේ නිකම්ම නෙවෙයි. ඒ කියන්නේ ඕනෑම දෙයක් කරන්නට පුළුවන් ශක්තියක් තියෙන දරුවෙක් හදන්නේ. performance oriented person. එයාගේ ළඟ තියෙනවා කුසලතා රාශියක්. දැන් අපි ගත්තොත් generic skills කියන එකේ ඇතුලේ තමයි මේ භාෂාව කතන්දරේ තියෙන්නේ. හරි? බලන්න ඒ ස්කිල් එක එහෙම පැත්තෙන් තියෙනවා. ඊට අමතරව දැන් අපි ඕනම දරුවෙක් අපි ඕනම මිනිසෙක් අවස්ථා තුනක තමයි ජීවත් වෙන්නේ ජීවිතේ ඉවර වෙනකල්. මොකක්ද අවස්ථා තුන? එකක් තමයි ගෙදර. අනික තමයි පාසල. අනික තමයි වැඩ පොලේ. වැඩ කරන තැන. මේ ස්ථාන තුනේනේ අපි ජීවත් වෙන්නේ. එවනම් මේ ස්ථාන තුනේ හරියට ජීවත් වෙන්න ඔහු ඉගෙන ගත යුතුයි. ඒ හරියට ජීවත් වෙන එක අවශ්‍ය වෙන ප්‍රධාන කරුණක් තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ social skills and emotional skills කියලා කියනවා. emotional skills කියන්නේ ඩොක්ටර් සේදර නම මොකක්ද?
චිත්ත වේග හැකියාවන්. චිත්ත වේග හැකියාවන්. ඒතර මේ සාක්ෂරතාවයට ඊටම වැදගත් අංශයක් ඒකට තනවා. කොටින්ම කියනවා නම් ජනතාව ගුණවත් විය යුතුයි. ඒ ගුණවත් ශ්‍රම හමුදාවක් නැති රටක් කවදාවත් ඉදිරියට යන්නේ නැහැ. එහෙමනම් අපි සාක්ෂරතාව බද්ධ කර යුතුයි මේ ගුණවත් භාවයට. ඒක තමයි බුදුදහමේ පැහැදිලිම අපේ මහාචාර්යතුමා පැහැදිලිව පටන් ගත්තේ ප්‍රවිෂ්ටයෙන් ඒකයි. ඈත අතීතයේ ඉඳලා බුදුදහමේ තියෙන්නේ ওই දේ තමයි. හරි මේ මෑතකදී මම ඉන්දියානු තානාපතිතුමා උණුගැසෙන්ට ගියාම එතුමා මට කියනවා මොකද අපේ සම්මන්ත්‍රණයක් තියෙනවා මේ අස්පර්ශනීය සංස්කෘතික උරුමය පිළිබඳ ලෝක සම්මේලනයක් ලංකාවේ තියෙනවා. එතුමා මට කියනවා හරි ඉන්දියාවයි ලංකාවයි එකතු වෙලා අපි ඉදිරිපත් කරමු මේකට සතර සතිපට්ඨානය. දැන් මම දැක්කනේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන හතර. මොකද්ද මේකෙන් කරන්නේ? මේකෙන් කරන්නේ අර මෙවලම පාවිච්චි කරනවා. කායානුපස්සන, කය පාවිච්චි කරනවා මොකටද? සිත එක්තෙන් කරගන්නට, සිත දියුණු කරගන්නට. එහෙම නේද මහාචාර්යතුමනි? හරි. එතකොට බලන්න ඒ කය එතකොට සිත වේදනාව ධර්මය මේ ඔක්කොම පාවිච්චි කරන්නේ හිත. එතකොට මට මේ ඉන්දියානු තානාපතිතුමා කියනවා අපි දෙගොල්ල එකතු වෙලා ලෝක සම්මේලනයේදී මේක දාමුලු අස්පර්ශනීය උරුමයක් හැටියට අපේ. එතනනේ පටන් ගන්න සාක්ෂරතාවයයි ඔක්කොම. හිතෙන්නේ පටන් ගන්න. ඉතින් බලන්න ඒ සිත ශක්තිමත් කිරීමට අපිට අවුරුදු දහස් ගානක ඉතිහාසයේ අපි ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි ලියන්න කියන්න පුස්කොළ පමණක් නෙවෙයිනේ. ලෝවා මහපාය හැදුවේ පුස්කොළ වලින්ද? නෑ. රුවන්වැලි සෑය අඩි 330ක් හැදුවේ පුස්කොළ වලින්ද? නෑ. එතකොට යෝධයල්ල කිලෝමීටර් 84.6ක් දිගට කලාවෙන්ද තිසාවෙට හැදුවේ පුස්කොළ වලින්ද? නෑ. කුසලතා. දැක්කනේ? මේක හරවගෙන තියෙනවා. ඒ භාෂාව ඒ සාක්ෂරතාවය හරවගත්ත අපේ අතීතයේ කුසලතාවයට. අද අපි අනාගතයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට උත්සාහ කරන්නේ මේ දැනීම කුසලතාවයට හරව ගන්නටයි. ඉතින් බලන්න දැන් මේ සාක්ෂරතාවය කියන එකේ අර්ථය දැන් වෙනස් වෙගෙන යනවා. අර්ථය වෙනස් වෙගෙන යනවා. ඒ කියන්නේ භාෂාව, මූල්‍ය සාක්ෂරතාවය, තොරතුරු හා සංනිවේදන සාක්ෂරතාවය, තාක්ෂණ සාක්ෂරතාවය, එතකොට නෙට්වර්කින් ජාලකරණයේ මිනිසුත් එක්ක තියෙන සම්බන්ධතාවය ඕක තමයි කියන්නේ අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. ඒකට ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් මිනිසුන් එක්ක තියෙන සූදතාවය අතිශයින් වැදගත්. ඉතාම වැදගත්. මිනිසුන්ට ගරු කිරීම, මිනිසුන්ට උදව් කිරීම මේව තමයි වැදගත්. මේ සාක්ෂරතාවයේ තියෙන කොටස්. ඉතින් ඇත්ත වශයෙන්ම ජාතික බලයට වැදගත්ම සංරචකය ශ්‍රම හමුදාව ගුණවත් විය යුතුයි. ශ්‍රම හමුදාව ගුණවත් වීමට සාක්ෂරතාවය තව තව ශක්තිමත් විය යුතුයි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. අපේ අතීත මුතුන් මිත්තන්ගේ තිබෙන ගණිත මිනිත හැකියාව. ඔබතුමාර වාරි මාර්ග ක්‍රම ඒවා මනින්ට බැරි මිනිසුන්ට ඒක කරන්න බෑනේ. ඒ මහා චෛත්‍ය හදන්න බෑනේ මනින්ට බැරුව හරියට ඒ මිම්ම ගන්න දන්නේ නැති මිනිසුන්ට ඕක කරන්න බෑනේ. විද්‍යාඥයෝ හිටියේ. අර බිඳුව ගැන සඳහන් කළා. ඉතින් බලපුවාම මේ අතීතයේ තිබුණු ඒ ඥාන සම්භාරය මහ පුදුමාකාරයි. එතන ඒකත් සාක්ෂරතාවය තමයි. ඔය කිව්වම මෑතක මම දැක්ක මේ වේදික ජ්‍යාමිතිය. ඒගොල්ලෝ මේ ශ්ලෝක වලින් තමයි කියන්නේ කොහොමද මේවා හදන්නේ කියලා. ඒ දැන් ඔය උදාහරණයක් හැටියට දැන් ඔය මේ ඒගොල්ලන්ගේ තියෙනවානේ අර මේ මහා මේරුව කියලා හදනවානේ මේ අර ශ්‍රී චක්‍රය. දැන් මේ ශ්‍රී චක්‍රයේ තියෙන මේ ඩයිමෙන්ෂන්ස් ඒ කියන්නේ මිනුම් ඔක්කොම ඒවා ශ්ලෝකවල තියෙන්නේ. ඒතර ඒ ශ්ලෝකයේ විදිහට හැදුවාම මේක හැදෙනවා. එතකොට මේ දැන් ඒ පයිතගරස් තියරම් මරාම එන්න ගොඩාක් ඉස්සර මේ මෙහෙ තිබිලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි හොයන්න ඕනේ දේවල් හරියට තියෙනවා. හොඳයි. අපි සාක්ෂරතාව ගැන කතා කරන අපිට කතා කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. අපි කීප දෙනෙකුට අවස්ථාව සලසා දෙමු. ආයිබෝවන්. ආයිබෝවන්. කතා කරන්න. මම හර්ෂ කතානේ මර්දානේ. ඔව්. ඉතින් අපේ මම වෙනසරණ වේදම් බැලුවා. අපිට පෙනී යන දෙයක් තමයි ලංකාව දකුණු ආසියාවේ වුණත් ඉහළ සාක්ෂරතාවයක් තියෙන රටක්. ඉතින් එහෙම වුණාට අපිට සමාජයේ මිනිස්සු දිහා බැලුවම ඊට පස්සේ මිනිස්සු අනේකා කෙරෙහි තියෙන සංවේදීභාවය බැලුවා. අපිට හිතෙන්නේ නෑ ලංකාව ඇත්තටම ශිෂ්ටාචාරවත් සාක්ෂරතාවයක් තියෙන රටක් කියලා. ඉතින් මං අහන්නේ ඒ දේ මුලින්ම නැති කරන්න ඔබතුමන්ලා මොනවද කරන්න පුළුවන් යෝජනා කියලා. හොඳයි. බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට. හොඳයි.
හොඳයි බොහොම ස්තුතියි. සාක්ෂරතාව ගැන කතා කරන තව බොහෝ දේවල් තියෙනවා. මට අවසර දෙන්න පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කිහිපයක් සඳහා. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි සාක්ෂරතාව ගැන අද දොරමඩලාවෙන් කතා කරන්නේ. අපිට තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔබේ හඬ අපට ඇහෙන්නේ නැහැ. හොඳයි. ඒ ඇමතුම. හෙලෝ. ඔව් කතා කරන්න. හෙලෝ හසන්ත මහත්මයාණෙනි විද්වත් මණ්ඩලයෙන් අවසරයි. අද මේ මාතෘකාව දොරමණ්ඩලාවටම ගැලපෙන ආරමුණට අදාළම මාතෘකාවක්. අද සමාජයක් හැටියට ගත්තම සාක්ෂරතාවයේ අපේක්ෂාව තියෙන දැනුම ශිල්ප තාක්ෂණයේ සමාජීකරණය වීම. එතකොට ඒක තුලින් අපිට එන හැම ගැටලුවක්ම අලුත් විසඳුම් ප්‍රවේශයක් තුලින් ලෝකෙට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි අපේ රට හැටියට ගත්තම අපිට දැඩි උවමනාවෙන් බලනකොට පේනවා අපේ රටේ සමස්ත සාක්ෂරතාවයේ නිමැවුම නැත්නම් අවුට්පුට් එක හොඳයි. ඒ කියන්නේ එකෙන් ඇදිලා තියෙන විද්වත් පිරිස ගොඩාක් අපේ රටේ ඉන්නවා. නමුත් මේකේ මේ අවුට්කම් එක කියන එක බලපුවම ඒක තුල ලොකු ගැටලු සාගත තත්වයක් තියෙනවා අපේ රටේ ආර්ථික පෞරුෂයේ පැත්තෙන් ගත්තම. එතකොට මේක අපි හදා ගන්න ඕනි දෙයක්. මට පොඩි උදාහරණයක් කියන්න අවසර දෙන්න. මේ කාල මමත් රාජ්‍ය සේවයේ වෘත්තිකයෙක් හැටියට කටයුතු කරමු. මේ අද මේ කාබනික පොහොර අවශ්‍යතාව පිළිබඳ ලොකු අවශ්‍යතාවයක් අද හඳුනගෙන තියෙනවා. මේකෙදි ඇත්තටම මේ පුහුණු සම්පත්දායකයන්ට මට වැඩසටහන කරන්න කියලා බ්‍රාස්මින්ද බලවත් මට එක සැරේටම හිතුණා මෙන්න මේ කාරණේ මට හරි පුදුමයි. දැනට අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා මට සහභාගී වෙන්න ලැබුණා තායිලන්තයේ ජාත්‍යන්තර විශේෂඥ වැඩසටහනක්. ඒගොල්ලන්ගේ පස විනාශ වීම අර්ධ කාන්තාර තත්ත්වයට පත් වීම පිළිබඳව අපි මාස 3ක් ගිහිල්ලා මේ උපදෙස් දීලා ලංකාවට ඇවිල්ලා අපේ රටේ ජෛව තාක්ෂණය සහ කෘෂි තාක්ෂණය පාවිච්චි කරන්න පුදුම මහන්සියක් අද වෙනකම් කරනවා. නමුත් ඒකට අපිට ඉඩක් ලැබුණේ නැහැ. ඒ උත්සාහය අතාරින්නේ නැහැ. අපි බොහොම සන්තෝෂයි. අතික ජනාධිපතිතුමා යම් තීරණයකට ආවා. ඒ තීරණයට උදව් කරන්න අපේ සම්පත්දායකයෝ ක්‍රියාත්මක කරවන්න හොඳ පරිසරයක් හදලා දෙන්න කියන එක ඊටාම ගෞරවණීය ඉල්ලනවා මේ සාක්ෂරතාවය තුළින් අපේ සියලු ගැටලු විසඳගැනීමේ අරමුණින්. හොඳයි. බොහොම ස්තුතියි. පස ගැන සාක්ෂරතාවය පස ගැන අපි දන්න තරම ඒ හරි දන්න තරම ඒක හරිද? සෝබාදහම පරිසරය ගැන අපි හරියටම දන්නවද? අපි ඒ ගැන අධ්‍යයනය කරලා තියෙන ඒ ගැන සාක්ෂරතාව ඉතින් මේක හරි පුළුල් සංකල්පයක් අපේ සම්මානිත මහාචාර්යතුමා. ඔව් මම හිතනවා අපේ මේ පළමු වටයෙන් අපි පැති ගණනාවක් කතා කළා. එතකොට මට කල්පනා වුණේ මේක ඉස්සර ඇයි එහෙම නූනේ? දැන් ඉස්සර ඔහොම තිබුණේ නැහැනේ. ඔක්කොම ওই සාක්ෂරතාව තිබුණානේ. දැන් අර මැතිතුමා හැබැයි මේ කතා කරේ මේ කලාව බැන්දරුවන් වැලි සෑරුවා මේ ඔය හැම එකම කරානේ. ඉතින් ඇයි අද ඒක නැත්තේ? ඕකන මම හිතනවා ඒක ඉතින් අපිට විවිධ විදිහට කතා කරන්න පුළුවන්. මම කියනවා එක හේතුවක් භාෂාව කියලා. මම කිව්වා ඉස්සරලා කතාවක් මේ ආසියාකරේ රටවල් වල පැරණි ලියලා තියෙන පොත්වලින් වැඩි හරියක් වෙන් කරලා තියෙන ව්‍යාකරණ. ඇයි? භාෂාව ඉදිරිපත්. දැන් ඔබතුමා හොඳ උදාහරණයක් කිව්වා. සෝලෝකෙන් තමයි අරක හදන්නේ. මොකද දන්නවද? මේ දැන් අද මම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ නැහැ. මම මොනවත්ම දන්නේ නැහැ ඒක. හැබැයි ඉස්සර ගමේ හිටපු 6-4 නොදත් අම්මත් දැක්කා ඕකට ඉඟුරු කොත්තමල්ලි ටිකක් දීපන්. ඇයි? ඒක ගියා සමාජයට. මොකද්ද මේ භාෂාව කියන එක පොදු එකක් බවට පත් වුණා. ඒකයි. අපි මේ භාෂාව මේ ටෙක්නිකල් ලැන්ග්වේජ් කියන එක ආපු දවසේ ඉඳලා තමයි මේක පිරිහෙන්න පටන් ගත්තේ. ඇයි මේ දැනුම යන්නේ නැහනේ? සමාජයට මේ ස්කිල්ස් කියන ඒවා යන්නේ නැහැ. භාෂාවේ එක එක ඒවාට දැන් ආර්ථික විද්‍යාවට වෙනම වචන මාලාවක්. රසායන විද්‍යාවට වෙනම. ඉස්සර ඔහොම නැහැනේ. ඔය ඔක්කොම එකම භාෂා. ඒ හින්දා තමයි පැරණි මිනිහා ව්‍යාකරණය ද්වාදස බිර් වර්ෂයිර් ව්‍යාකරණ සුරුවේට අවුරුදු 12ක් යන්න ඕන ඉගෙන ගන්න ඕන ව්‍යාකරණය. ඇයි මේ භාෂාවේ ඒ තරම්
මේකෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් බලන්නකෝ ඔය සේරම සොලෝක පොත් අරවම දැන් වෛද්‍ය විද්‍යාව, චරක සංහිතාව, සුශ්‍රුත සංහිතාව, දැන් සුශ්‍රුත සංහිතාව ගත්තාම ඕකේ ඉතින් මේ දැන් මම ඇත්ත වශයෙන් අර සිංගප්පූරුවේ කළාක වෛද්‍ය රෙතිචෙම් කියලා මහත්මයෙක් එයා මේ ඔය රේඩියොලොජි එතකොට අධ්‍යාපන විද්‍යාවෙන් PhD තියෙන කෙනෙක් එයා. මේ කැනේඩියන් පුරවැසියෙක් මේ කැම්බෝඩියාවේ තමයි ඉපදලා තියෙන්නේ. එහෙත් මේ සංස්කෘත මේ එහෙම තමයි තිබිලා තියෙන ආයුර්වේද. එයා ලිපි ලියනවා මේ මෙඩිකල් ජර්නල් එකට ඒව පිළිබඳව. ඉතින් එයා අර දැන් අපේ තුවාලයක් හැදුනහම කොළ කෑල්ලක් හපලා තියෙන එක ගැන ලියලා තිබුණා. මේකේ මේ කේටය තමයි මේකේ විස බීජනාශකය. එතකොට අර කොළේ තමයි ප්ලාස්ටර් එක. ඒක දැන් කොච්චර ලස්සන ප්ලාස්ටර් එකක්ද අපේ තිබුණේ කියලා. ඉතින් ඕකේ මේ එක එයත් එක්ක මම ඔය සුශ්‍රුත සංහිතාවේ එහෙම කියෙව්වා. ඉතින් එතනදී මේ සුශ්‍රුත සංහිතාව නෙමෙයි බෙහෙත් සජ්ජ මංජුසාව. ඉතින් මේක අපි දෙන්න පරිවර්තනය කරන්න බෑ. මොකද එයා මේ හැමතිස්සෙම ඔපරේෂන් වලට යනවා. එයාගේ ඒ නැෂනල් හොස්පිටල් එකේ සිංගප්පූරු මම එතෙන් දෙන්න කිව්වා. ඒක ඉඩක් නෑ කියලා. එයාගේ කාමරයට ගිහිල්ලා මේක කරේ. ඉතින් මම මුල්ම දවසේ මම ඒකත් කියන්න ඕනේ අපේ රටවල් ගැන හිතනකොට දැන් මට කිව්වා අනේ මට ඔයාගේ පන්තියට එන්න විදිහක් නෑ. මෙහාට එන්න බැරිද කියලා. මං ඉතින් ආවට ගියා. ඉතින් මං එහෙනම් ආවල් දවසේ මේ මං එනවා එහෙනම් ටැක්සියක් අරන් එන්න ඔක්කොම මං කරනවා මං කෙනෙක්ව ගේට්ටුව ළඟ තියෙනවා නැත්නම් ඇතුල් වෙන්න බෑනේ. එයා යටතේ ඉන්නවා ලංකාවේ වෛද්‍යවරුත් පුහුණු වෙනවා. ඉතින් මම ගියා. යනකොට මේ සාමාන්‍ය කලිසමකුයි පොඩි කමිසෙකුයි යදගත්තු කෙනෙක් හිටියා. මේ ඔයාද ප්‍රොෆෙසර් සුමන පාල ඔව්. එන්න කියලා අඬ ගහගෙන ගියා. දැන් මං උන්නා මේ PN කෙනෙක් ඒවට තේරෙන්නේ. මෙයාගේ උඩම කාමරයට ගිහිල්ලා කියනවා I am ප්‍රොෆෙසර් රෙතිචෙම් කියලා. මෙයා හිටිය ගේට්ටුව ළඟ මාව එක්කයි යන්න ඇවිදින්න. ඉතින් එයා කියනවා අරකේ ඔය මේ තියෙනවනේ අර ඔපරේෂන් පිළිබඳව අර දැන් ඒකේ තියෙනවා මේ කලවහරියෙන් කෑල්ලක් කපලා මේ නහය හදන හැටි. ඉස්සර මං ඒව මොකද්ද ප්ලාස්ටික් සර්ජරිලු. ඉතින් ඒ තරම් ඉහළ මට්ටමට මේවා දිනු වෙලා තිබුණු කාලයක්. එතකොට මේක මේ පුංචි මේ 6 4 8 5 නොදන්න පොඩි අම්මත් දැනගෙන හිටියා මේ ගමේ මේ ඔය වලිප්පුවට දෙන්නේ මේක, එම්බිරිසාවට දෙන්නේ මේක, උණට දෙන්නේ මේක. දැන් අද එහෙම බෑනේ. ඒක දෙන්න තහනම් අනිත් එක දැන්. මේ අපිට බෙහෙත් කියන්නත් බෑ. මේ මෙහෙම තැනක ඉඳන් බෙහෙත් කිව්වොත් ඒක නඩු දාන්නත් පුළුවන්. අන්න ඒ මට්ටමට මේක සමාජයෙන් ඉවත් කෙරුවා, ඈඩ් කෙරුවා. ඒක තමයි මේ බටහිර ක්‍රමයෙන් අපිට ලැබිච්ච. ඒ නිසා භාෂාව කියන එකට මුල් තැන දුන්නා අපි. එතකොට දැන් බලන්න ඒ හින්දා තමයි දැන් අනිත් එක මට මේකෙදි තවත් දෙයක් කියන්න ඕන. දැන් අර භර්තෘහරි ස්පෝටවාදය ඉදිරිපත් කළානේ. එයා කියන්නේ වාක්‍යයක අර්ථය කඩන්න බැයිලු. වාක්‍යයක් කිව්වහම අපි මොන හරි දෙයක් කිව්වහම ඒකේ අර්ථයක් තියෙනවා. ඕක බෙදන්න බෑ. බෙදන්න පුළුවන් වෙන්නේ ඒකේ ශබ්ද, උපසර්ග, නිපාත ඒව බෙදන්න පුළුවන්. මේ අර්ථය බෙදන්න බෑ කියලා කියන්නේ. ඒ ඊළඟට අත්ත පඤ්ඤත්ති කියලා කියන්නේ චින්තනය. දැන් අපේ බුද්ධ ආගමේ තියෙන අත්ත පඤ්ඤත්ති, නාම පඤ්ඤත්ති කියලා දෙකක්. එතකොට පඤ්ඤා පියත්තා පඤ්ඤත්ති, පඤ්ඤා පනතෝ පඤ්ඤත්ති කියලා. ඔය පුද්ගල පඤ්ඤත්ති කියන අභිධර්ම පොතේ මේ පිටකේ ඒ පොතෙන් කියන්නේ සම්පූර්ණ භාෂාව පිළිබඳව. එතකොට ඒකේ මේ අත්ත පඤ්ඤත්තිය බිහි වෙන. දැන් මොනවා හරි දෙයක් කියන්න හිතෙනකොට කෙනෙකුට මේ ඒ අදහස හිතේ පහළ වෙනවා. ඒ පහළ වුණාම ඒ අදහසට අපි පුරුදු වෙලා තියෙන විදිහට මේ ස්ථානවල ඒ කියන්නේ කණ්ඨතාලු, මුද්ද දන්ත, ඔට්ට නාසිකා කියන තැන්වල උත්තේජනයක් ඇති වෙනවා. එතකොට එතනින් තමයි අපි අර හුලන් ටික යවන්නේ. මෙහෙම උඩට අරගෙන එතනින් යවනවා. දැන් අපි උදාහරණයකට පයන්නට සම්බන්ධ නම් ප શબ્දයට. එතකොට දැන් මං හුලන් ටික අරගෙන මේ තොල් පොටවල් දෙක ලං වෙනවා එකපාරට. එතකොට එතනින් ප කියලා શબ્ද වෙනවා. එතකොට දැන් මේක මේ ම කියන්න ඕන නම් දැන් ම શબ્ද වෙන්නේ තොල් පොටවල් දෙකෙන් විතරක් නෙවෙයි. නාහෙනුත් අර හුලම් පොඩ්ඩක් දැන් ඇතුළට ගන්න හුලම් වලින් විශාල ප්‍රමාණයක් යවනවා තොල් පොටවල් දෙක අතරින් තව චූට්ටක් යවන්න ඕනේ නහය අතර. ඒතකොට ම ඒ වගේ. ඉතින් මේක හිතාමතා කරන්න බෑනේ. දැන් මේවා උගන්වලා තියෙනවා. මේවා සිද්ධ වෙන්නේ කොහොමද? ඒ නිසා දැන් ඔය නෝම් චොම්ස්කි කියලා ඔය වාග් විද්‍යාඥයෙක් මෑත ඉතාම ප්‍රකට ඒ මිනිස්යාවක මේ මෑතදි කිව්වේ. ඒ කියන්නේ අපේ අය කිව්වේ ඕක මේ ක්‍රිස්තු මේ අවුරුදු 10 ගානකට ඉතලා. එයා කියන්නේ මේ මිනිස්සුන්ගේ චින්තන ක්‍රමයට අනුකූලවලු භාෂාවේ සැකස්ම හැදෙන්නේ. එයා එහෙම කිව්වනේ. ඒකට සයිකොලින්ග්විස්ටික්ස් කියලා වෙනම තියෙනවානේ. එතකොට මේ භාෂාවෙන් මිනිහාගේ මනස හැදෙනවා. ඒකයි මේකේ ඇත්ත. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ඇරෙන්න මෙහෙම කියමුකෝ. දැන්
දැන් ඔන්න ඔය භාෂාවේ අර මං ඉස්සරලා මෙතන අපි මේ සාකච්ඡාව පටන් ගන්න ඉස්සරලා කතා කර හිටියා මේ මොකද අපි අපේ මිනිස්සු මේ කොහේ හරි කෙනෙක් හම්බුනහමත් මේ අපේ භාෂාව කතා කරන්නේ අපි ඉංග්‍රීසි කතා කරන්නේ. එතකොට මමත් කිව්වා මේකේ තේරුම අපි අනුන් ගැන හිතනවා කියලා. අනුන් ගැන තමයි අපි ඉස්සරලා හිතන්නේ. ඒක දැන් වෙනත් බොහෝ ජාතීන් ඒ අය එක්ක වුණාම මේගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරන්නේ. අපි එහෙම නෙමෙයි ඉංග්‍රීසියෙන් කතා. සිංහල දෙන්නෙක් හම්බුණත් ඉංග්‍රීසියෙන් තමයි අපිට රටිද්ද කතා කරන්නේ නේ. මම ඒකට උදාහරණයක් හැටියට මේ කියන්නේ. දැන් බලන්න අපේ ග්‍රැමර් ව්‍යාකරණවල මං කිව්වේ මේ ව්‍යාකරණ වලට විශාල තැනක් දීලා තියෙනවා කියලා අපි. ව්‍යාකරණවල මේ කියන්නේ දැන් ඔය නෝම් චොම්ස්කි මෑත කාලෙත් අපේ බුදුදහමත් මේ කියන චින්තනය සංවර්ධනය පෞරුසත්ව සංවර්ධනයට භාෂාව බලපාන ආකාරය පිළිබඳ එක නිදසුනක් මම මේ කියන්නේ. දැන් අපි කියනවා ඉංග්‍රීසි ව්‍යාකරණවල first person, second person, third person කියලා. ක්‍රියාපදයක් වර්ණගෙන පුරුෂ තුන. first person කියන්නේ I we, I go, we go. ඔන්න first person. second person you go, you go. third person he goes, they go. ඕක සම්පූර්ණයෙන් කන පිටනේ අපි. ප්‍රථම පුරුෂ කියන්නේ ඔහු ලියයි ඔහු ලියති නෑ ඔහු යයි ඔහු යති. මධ්‍යම පුරුෂ තෝ යහි තොපි යහු. උත්තම පුරුෂ හැබැයි ඒකට තර්ඩ් කීවේ නෑ. තර්ඩ් පාටිය දුන්නේ නෑ මම තර්ඩ් පාටි නෙමෙයි. උත්තම අරගොල්ලෝ කිව්වේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ්. අපි කිව්වේ උත්තම පුරුෂ. උත්තමයා කවුද? මම යමි අපි යමු. ඇයි මේකට උත්තම කිව්වේ? පළමු තැන දෙන්නේ අනුන්ට ඒකයි ප්‍රථම පුරුෂ. පළවෙනි තැන දෙන්නේ අපි නිතරම අනුන්ට. දෙවෙනි තැන දෙන්නේ තමන් ඉස්සරහින් ඉන්න එකාට. තෝතොපි. නේ? තමන්ගේ උන්ට දෙන්නේ දෙවෙනි තැන. අන්තිමට තමයි මම ඉන්නේ. ඒක හැබැයි ඒ හින්දාම මම තර්ඩ් වෙන්නේ නැහැ මම උත්තම වෙනවා. අන්න බලන්න. එතකොට දැන් මේ සංකල්පය සමාජයට ගියේ ප්‍රථම පුරුෂ සමාජ. දැන් අපේ මිනිස්සු ඕක දන්නේ නැතුව ඌව දැන් වැඩක් නැහැ. ඌව දැන් ගණන් ගන්න නැහැ. ඉස්සර ප්‍රථම පුරුෂ සමාජ අපි මේ first person, second person, third person. එහෙමනේ කියන්නේ නේද? ඉතින් මේක දන්නේ නැතිකම. හරි? ඊළඟට දැන් බලන්න අපේ භාෂාව දැන් ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දුරට කියන්නේ මම ඉංග්‍රීසි විශාරදයෙක් නෙමෙයි. මගේ සහතිකත් නැහැ ඉංග්‍රීසි. හැබැයි පොත් නම් 15ක් විතර ලියලා තියෙනවා. කිසිම සහතිකයක් නැහැ මට. ගුරුවරුත් නැහැ. හරි? කිසිම සහතිකයක් නැහැ. ඒ වුණාට දැන් මේක බලන්න. දැන් ඉංග්‍රීසිය කියනවා අපේ තියෙන ඔය මේ සබ්ජෙක්ටිව් ඔබ්ජෙක්ටිව් විතරයි. ඒ කියන්නේ නොමිනේටිව් ඇකියුසටිව් විතරයි. ඔය අනිත් විභක්ති නැහැ. ඔය අපේ භාෂාවල තමයි ප්‍රථමා කර්ම කර්තෘ කර්ණ සම්ප්‍රදාන මට මේ කියන්න අමතක වුණා මේ මෙතුමත්ගේ PhD එකත් මේ සංනිවේදනය හරි මේ අර්ථ විචාරය ඒ කියන්නේ මේ සිව් පිළිසිඹියා ඒ කියන්නේ මේ භාෂාවේ අර්ථකථනය ප්‍රකාශනය ඒවා පිළිබඳ PhD එකක් එතුමා කරලා තියෙනවා. ඒසයි එතුමත් මේ ඉතින් කොහොම හරි දැන් බලන්න ඔය දෙක විතරයි තියෙන්නේ. එතකොට දැන් ඒගොල්ලන්ගේ හැටියට අනිත් විභක්ති තියෙනවා. ඒවට වෙනම දැන් by him by them නේ. එතකොට to, for, from, of, in, on, upon ඔව්ව දාලා නෙමෙයි විභක්ති එක හදාගන්නේ. ඒ කියන්නේ ඒව නෑ ඒගොල්ලන්ට. ඒවට මේ කෑලි දාගන්න ඕනේ. in දාන්න ඕනේ, on දාන්න ඕනේ, upon දාන්න ඕනේ, with දාන්න ඕනේ, for දාන්න ඕනේ, from දාන්න ඕනේ. අපි ඔය ඔක්කොටම තියෙනවානේ. දැන් බලන්න අපේ සම්ප්‍රදාන විභක්තිය. මොකද සම්ප්‍රදාන කියන්නේ? පරිත්‍යාගශීලීත්වය. අපි දෙන මිනිස්සු. ඒ හින්දා අපිට වෙනම විභක්තියක් තියෙනවා සම්ප්‍රදාන කියලා. හරි වෙන කෑලි දාන්න ඕනේ ඔහුට. මම ඔහුට බත් දුන්නිමි. ටයන්න විතරයි එක්ක අහුනේ. හරි? එතකොට අපිට බයට ආරක්ෂාව තියෙන එක from ඒ කියන්නේ මිනිහාගෙන් නේද? එතකොට අපි ආධාරයේ තියෙනවා අපි ළඟ. මිනිහා කෙරෙහි ඇඳ උඩ නේ ඇඳෙහි අනිත් භාෂා වලට තියනවාද ඌවා. ඉතින් අපි බලන්නකෝ සම්බන්ධ විභක්තිය තියෙනවා. අපේ සම්බන්ධතා තියෙනවා. මේ හසන්ත මහත්මයාගේ මගේ සම්බන්ධය. ඉතින් අපි සම්බන්ධතා රකින්නවා එකිනෙකාට ආධාර කරනවා එකිනෙකාට පරිත්‍යාග කරනවා. ඒ ඔක්කොම අදහස් අපි භාෂාවෙන් කිව්වනේ. ඉතින් සබ්ජෙක්ටිව් ඔබ්ජෙක්ට් අර දෙක මොකක්ද දන්නවද? ඔය තමයි මේ අධිරාජ්‍යවාදය. මොකක්ද දන්නවද? තෝ ඉන්න ඕනේ මට යටත් වෙලා. ඇයි? ප්‍රථම සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට්
මම නිතරම අනිකව යටත් කරගෙන ඉන්නේ. ওই දෙක විතරයි ඒ වගේ තියෙන්නේ. ඉතින් ඒකම තමයි මේ දැන් ලෝකෙම ක්‍රියාත්මක වෙන්නේ. අනිත් තුන්ව යටපත් කරගෙන අපි උඩට එන එකනේ. මේකනේ. ඉතින් අපේ භාෂාවක් ඉගෙන ගත්තට එහෙම වෙන්නේ අපි ඊට එච්චර තිරස්චීන නැහැ. අපි ඊට එහා බොහොම සිවිලයිස්ඩ්. මොකද අපේ භාෂාවල්. ඒ නිසා අපේ භාෂාවල් ඉගෙන ගැනීමෙන්ම අපිට හොඳ පෞරුසත්වයක් එනවා. ඒකෙන් තමයි අපි හැදෙන්නේ. ඌව පැත්තකට දාලා අපිත් නිකන් අර මම නම් ඇත්ත වශයෙන් ඉංග්‍රීසි උගන්වන්නෙත් එහෙමයි. මම කියනවා මේ අනේ ඔය බ්‍රිටිෂ් ක්‍රම අරවම උගන්වන්න ඒවා ඕනේ නැහැ. මට මගෙන් ගෙන මට පෞද්ගලික අයිතියක් තියෙනවනේ ඒකට. මම කියන්නේ වර්ණ ගාපල්ලා. අපි කොහොමද බල්ලා බල්ලෝ බල්ලා. ඉතින් බැයි ඇයි බැරි? I me, I we, me us, by us, with me, with us, to me, to us, from me, from us, of me, of us, in me, on me, upon me, in us, on us, upon us. Iwara. Man, men, by the man, with the man, to the man, from the man, of the man, in man, on man, upon man, in men, on men, upon men. ඉතින් ඉවරයි. අපේ ප්‍රශ්නේ නේද? ඉතින් ඕක කියලා මේ අපේ එහෙම කරන්නේ නැතුව මෙවුවා කරන්න කියලා ඉතින් අවුරුදු 10ක් ඉංග්‍රීසි පන්ති ගිහලා වාක්‍ය පහක් ලියා ගන්න බෑ. ඉතින් ඒකනේ ප්‍රශ්නේ. එහෙම නෙමෙයි අපිට මේ බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. කවුරුත් මට බැන්නට කමක් නැහැ. නමුත් ඉතින් මම කියන්නේ අපේ ක්‍රමය. මහාචාර්යතුමා කදිම සංවාදයකට මුල පෙරුවයි කියලා මම විශ්වාස කරන භාෂාව පිළිබඳව අපි කරන්න ඕන සංවාදයේ කොයිතරම් පුළුල් එකක්ද කියලා ওই ව්‍යාකරණ පොත් ඔච්චර ලියුනේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. නිර්වුල්ව අර්ථ යමක් කිව්වට වැඩක් නැහැ. ඒක නිර්වුල්ව අර්ථාන්විතව කියන්න ඕන හොඳම ක්‍රමයට කියන්න ඕනයි කියලා මිනිස්සයා දරපු උත්සාහය තමයි ව්‍යාකරණය. මේ නිකන් ඔය කියලා දාන්න පුළුවන්. ඔය නිකන් කතා කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක පිළිවෙලකට නිර්වුල්ව අර්ථාන්විතව කියන්න හොඳම ක්‍රමය හොයාගැනීමේ උත්සාහය තමයි ව්‍යාකරණ පොත් ඔච්චර ලියවීමේ ස්වභාවය. ඒක තමයි සාක්ෂරතාවේ ගැඹුරුම තැනක්. නිර්වුල්ව කියන අපේ පන්සල් අධ්‍යාපනයේ මුලින්ම සොලෝක පොත් කියවලා ව්‍යාකරණෙන්නේ පටන් ගන්න. ව්‍යාකරණ ඒක තමයි තියෙන්න ඕන. දැන් ඊට පස්සේ මොකද්ද කරුවේ? ඕක දන්නේ නැති අය ව්‍යාකරණං අකාරණං ඕක මහා කාරණයක් නෙමෙයි. තණ්ඩුල මේව කාරණම්. බට්ටික තමයි කාරණේ කියලා ඕක හදාගත්තා. ලේසියට. ආචාර්ය උපාලි සේදර මහත්මයා අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ භාර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා. මම වැරදි නම් වැරදි කියන්න ඔබතුමා අපිට වඩා බොහොම දන්නා කෙනෙක්. ඔය මව්බස දැන් හැම කෙනෙකුටම මව්බසක් තියෙනවනේ මේ අපි භාෂාත්මක මේ කාරණාවක් නේ. භාෂාත්මක සාක්ෂරතාවය ගැන කතා කරනවානේ. දැන් දරුවන්ට අකුරු කියවනවා. වයස අවුරුදු 3 විතර. ඉතින් අර අපේ සාම්ප්‍රදායික ක්‍රමයකුත් තියෙනවා. ඉතින් දරුවන්ට අකුරු කියන ක්‍රමයක් තියෙනවා. අර කිරිබත් අරෝ මේවල ඇත්ත කියලා එහෙම ක්‍රමයක් තියෙනවා. දෙමළ අයට තියෙනවා, සිංහල අයට තියෙනවා, ඔය විදිහට තියෙනවා. දැන් මේ මව්බස නිර්වුල්ව පැහැදිලිව දරුවන්ට ඉගැන්වීම. ඒක හොඳ පදනමක් සකස් කිරීම කොයිතරම් වැදගත්ද? අපි කියවපු දේවල් වල තියෙනවා ලෝකේ සෑම විස්මිත අරුම පුදුම අලුත් නිර්මාණ නව උත්පාදන කරපු අය නව නිපැයුම් කොමිසමේ හිටපු ප්‍රධානියනේ. නව නිපැයුම් කරපු හැම කෙනෙක්ම ලෝකේ විද්‍යාඥයෝ ගණිතඥයෝ හැම කෙනෙක්ම ඒ අදහස මූල බීජය හිතලා තියෙන්නේ තමන්ගේ මව්බසින්. වෙන භාෂා ඉංග්‍රීසි ප්‍රංශ ජර්මන් කතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි අම්මා කතා කරපු භාෂා තමන්ට උපතින් ලැබිච්ච භාෂාවෙන් තමයිලු මුලින්ම අලුත් දේවල් හිතන. ලෝකේ වැඩි දෙනෙක් මව්බසින්ලු හිතලා තියෙන්නේ. ඉතින් මව්බස මැරීම තව භාෂා වැදගත්. ඉංග්‍රීසි හරිය වැදගත් මාධ්‍යයක් හැටියට. හැබැයි දරුවන්ට පුළුවන් තරම් මව්බස ඉගැන්වීම අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මම දන්නේ ඒකට දෙන තැන මොකක්ද කියලා. විශේෂයෙන් අපි භාෂාත්මක සාක්ෂරතාවය ගැන කතා කළා ලේකම්තුමා. අනිවාර්යයෙන්ම මේ ළමෙක්ට බහතෝරන භාෂාව තමයි එයාගේ ස්වභාවික භාෂාව. මොකද චින්තන පද්ධතිය හැඩගැහෙන්නේ ඒ බහ තේරීම තුළනේ. ඒ බහ තෝරනොයි කියන එක මහ විශාල කාර්යයක් නේ. ඒක ඇඟට දැනෙන්නේ නැති වුණාට අම්මා තාත්තා ආච්චි සීයා මේක බහ තෝරලා දීලානේ පාසලට යවන්නේ. මම හැමදාම කියන එකකුත් තියෙනවා සත්‍යවත් මේ අපි ගුරුවරු එහෙම අපිට කතා කරන්නත් ඉගැන්නුවා නම් 150ක් විතර ඒත් අසමත් වුණාම ගොළු වෙන්න වෙනවනේ. එහෙම වෙලා නැහැ. මොකද 100%ක් මිනිස්සුන්ට කතිකත්තේ කතා කරන්න හම්බෙලා තියෙන්නේ තමන්ගේ ආච්චි සීයා අම්මා තාත්තා අක්කලා නංගිලා එකතු වෙලා කතා කරපු භාෂාවෙන්නේ. ඒකට මේක තමයි ස්වභාවික තමන්ගේ ස්වභාවික ශක්තිය. මේකනේ කියන්නේ අපේ ජෙනරික් ස්කිල්ස් කියන ඒවා ඒකත් වැදගත් එකක්. මොකද මේක ජන්ම අයිතියක්.
ඒක ස්වභාවිකයි. ඒක කාටවත් වළක්වන්න බෑ. දැන් සමහර අය අහනෝනේ සමහර මව්පියෝ මේ අර අපේ මහාචාර්යතුමා කිව්වා වගේ මේ ඉංග්‍රීසින්ගේ යටත් වීමත් එක්ක අපි බොහෝ පැතිවලට ඇදිලා ගිහිලානේ තියෙන්නේ. අපි මේ අවුරුදු ගානක 1505 ඉඳලා බෙලහීන වෙලා වෙනත් ආభాෂ වලට වෙලා අපේ භාෂා ශක්තිය අපි නැති කරගෙන තියෙන එක වෙනම කතාවක්. නමුත් අපි කොහොම හරි ආපහු අපේ භාෂාව බලවත්කරණය කරන තත්යකට අපි ඇවිල්ලා ඉන්නවනේ. ඉතින් මේ වර්තමාන යුගයේත් මිනිස්සු සමහර අයගේ චින්තනයක් තියෙනවා මේ මව් භාෂාව තල්ලු කරලා ඉවරලා වෙන භාෂාවක් ඉගෙන ගන්න. ඉගෙන ගැනීමෙන් රැකී ආරක්ෂා වෙනද පොල් අරනවා කියලා. මම නැහැ කියලා කියන්නේ ඒක ඇත්ත. මව් භාෂාව මරලා එක කරන්න බෑ. මව් භාෂාව අනිවාර්යයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේදී ළමයට තියෙන්න ඕනේ. අපිට අද ලෝකේ පර්යේෂණ වලින් පෙන්눔 කරලා තියෙනවා විශේෂයෙන් ස්විට්සර්ලන්තය වගේ රටවල් වල පුංචි කාලේ ඉඳලම තමන්ගේ මව් භාෂාව කියන්නේ ස්විට්සර්ලන්තයේ තනිකර භාෂාවක් නැහැ. වටපිටාවේ තියෙන එක පැත්තකින් ගියාම ප්‍රංශ බෝඩර් එක අනිත් පැත්තෙන් ඉතාලි බෝඩර් එක අනිත් පැත්තෙන් ජර්මන් බෝඩර් එක භාෂා පහක් තියෙනවා ස්විට්සර්ලන්තේ. මම මේක ගත්තේ ඒක නිසායි. බොහෝ ස්විස් ජාතිකව භාෂා පහක් කතා කරනවා. නමුත් ඒ කතා කරන එකම ඇහුවොත් එහෙම I am French කියලා කියනවා. මොකද මම ෆ්‍රෙන්ච් බෝඩර් එක පැත්තේ ඉන්නේ මව් භාෂාව ෆ්‍රෙන්ච්. ඒක දැන් කැනඩාවෙත් තියෙනවා. කැනඩාවේ තියෙනවා ෆ්‍රෙන්ච් කැනඩා ඉංග්‍රීසි කැනඩා කියලා. නමුත් ඒ ෆ්‍රෙන්ච් පැත්තේ ඉන්න කට්ටිය කියන්නේ මගේ මව් භාෂාව ෆ්‍රෙන්ච් කියලා. ඒකට හේතුව ඒ ශක්තිය නැති වෙන්නේ ඒක අලුත් භාෂාවක් ඉගෙන ගත්තට චින්තන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. ඒක දැන් ඒක සමහර අයට හැබැයි ඉතින් භාෂාව හොඳ චාතුර්තියක් ඕනෑම විෂයක ලබා ගත්තට පස්සේ ওই දෙක අතර මාරු වෙන්නේ කාර්ම එතුමා කිව්වා වගේ අර හුස්ම ගන්නවා වගේ ටට්ටක් ගාලා කෙරෙනවා ඇඟ ඇතුලේ ඒ තමන්ගේ චාතුර්යය උඩ. නම් සමහර අය ඉන්නෝනේ අපි කතා කරනකොට පේනවා අරකින් හිතලා මේකට ට්‍රාන්ස්ලේට් කරලා කතා කරනවා අපිට දැනෙනවනේ. දැන් චාතුර්යය තියෙන එක්කෙනාට එහෙම වෙන්නේ නැහැ. ඉතින් මව් භාෂාව අත්‍යවශ්‍යයි. අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලත් ඒ තැනම දීලා තියෙනවා. අනිවාර්යෙන් තමන්ගේ මව් භාෂෙන් තමයි ප්‍රාථමික අධ්‍යාපනය කරන්න ඕනේ. නමුත් අපි ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා උත්සාහ කරනවා ඉංග්‍රීසි භාෂාවත් දෙමළ භාෂාවත් දෙකම කරන්න. දැන් මේ සාක්ෂරතාවයේ කතාව මම කැමති අර අපේ ආචාර්ය මීගස් මහත්මයා මේ ගෙනිච්ච දැනට ගෙනියන්න එක අතකට. අපි දැන් මේ අලුත් අධ්‍යාපන ක්‍රමෙත් අපි උත්සාහ කරන්නේ අපි ලෝකේ වර්තමාන අධ්‍යාපනයේ ලෝකේ හැමතැනමත් උත්සාහ කරන්නේ මේ මානව ප්‍රාග්ධනය ගොඩනගන්න. ඉස්සර වගේ අපි කතා කරේ ඉස්සර අපි මානව සම්පත දියුණු කරනවා කියලානේ. අද අපි වර්තමාන ලෝකයේ 21 වෙනි සියවසේ අපි කතා කරන්නේ මානව ප්‍රාග්ධනය ගොඩනගනවා කියලා. මේ ප්‍රාග්ධනය කියන එකේ තේරුම අපිට ඒ ඉගෙන ගැනීම අධ්‍යාපනයේ ලබලා එන එක්කෙනා යෙදවුමක් විදිහට ගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න ඕනේ. ඒ යෙදවුම තමයි අර මේ ශ්‍රම බලකාය කියලා අපේ මේකස්වත් මහත්මයා කිව්වේ. මොකද මේ ශ්‍රම බලකායට යන එක්කෙනෙක් තුල පළවෙනි අවශ්‍යතාවය තමයි සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. ඒක තමයි අපේ සෞභාග්‍ය දැක්මෙත් අත් වශයෙන්ම කිව්වොත් දක්වලා තියෙන දේ හෙල්ත් ෆස්ට් කියලා. සෞඛ්‍ය එක අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය එක. ඇමරිකාවේ තියෙනවා 7 cardinal principles of education කියලා. අධ්‍යාපනයේ ස්වර්ණමය සිද්ධාන්ත 7ක් තියෙනවා. පළවෙනි එක තමයි සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් බිහි කරනවා කියන්නේ. සෞඛ්‍ය සම්පන්න. එතනත් හෙල්ත් ෆස්ට් ආයිත් පාරක්. ඇමරිකන් අධ්‍යාපනයේත් එහෙමයි. මේක 7 cardinal principles කියලා වෙබ් එකට ගිහිල්ලා ගහලා බලන්න 7 cardinal principles කියලා. මොකද කිසිම කෙනෙක් ලොකු මහත් වුණාට වැඩක් නැහැ. ඉගෙන ගත්තට කුසලතා තිබුණාට සෞඛ්‍ය නැත්තම්. මොකද ඒ ශ්‍රමිකෙක් වෙන්නේ නැහැ. ඔහු රටට බරක් වෙන්නේ අයපෝ. එතකොට අර කියන ශ්‍රම බලකායට එකතු වෙන්න ඕන නම් අපි සාක්ෂරතාව දෙන්න ඕනේ සෞඛ්‍ය තමන්ගේ ශාරීරික සෞඛ්‍ය ස්වස්ථතාව පිළිබඳ සාක්ෂරතාව අත්‍යවශ්‍යයි. දැන් මේ වගේ වෙලාවක මේ කොවිඩ් වගේ වෙලාවක බලන්නකො කාටවත් පුළුවන්ද කොවිඩ් නවත්තන්න? කොවිඩ් නවත්ත ගන්න පුළුවන් තමන්ට විතරයි. මොකද තමන්ගේ සුරක්ෂිතතාවය තමන් බලාගත්තේ නැත්නම් තමන් මාස්ක් එක අඳින එක අවශ්‍යයි කියලා දන්නේ නැත්නම් මම හිතනවා අර සමත්ජාර සූරි මහත්තයාට කොහෙද එන ඇඩ්වර්ටයිස්මන්ට් එක කතා කරලා කියනවා මම ක්‍රිකට් ගහන්නට යනකොට මම හෙල්මට් එක අඳින්නේ මම අහවල් අඳින්නේ මගේ සුරක්ෂිතතාවය සඳහා කියලා. හරි කතාවක් ඒක ඇත්ත මම අගය කරනවා ඇඩ්වර්ටයිස්මන්ට් අගනකොට. තමන්ගේ සුරක්ෂිතතාව තමන් ළඟයි තියෙන්නේ. වෙන කවුරුත් තමන්ගේ සෞඛ්‍ය රැකලා දෙන්න පුළුවන් කමක් නැහැනේ. ඒකෙන් ආවරණය වෙන්න තමන්ට බැහැ. එතකොට ඒ සෞඛ්‍ය සාක්ෂරතාවය නැත්තම් කෙනෙක්ට පැවැත්මක් නැහැ. රෝගී පුද්ගලෙක් තමයි බිහි වෙන්නේ. එතකොට අර ශ්‍රම බලකායට යන එක්කෙනාට තියෙන ඕනේ තව වැදගත් දෙයක් තමයි මේ අපේ මහාචාර්යතුමා කිව්ව අර සොලෝක ගොඩක් එක්ක කිව්වේ කෑල්ලක්වත් මට මතක නැහැ. අර කිව්ව soft skills ටික. මොනවද ඔය කියන soft skills එතුමා කියාගෙන ගියානේ පේලියක්. ඔය ටික ඔක්කොම තමයි අද ඩැනියල් ගෝල්මන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉඳලා emotional intelligence එහෙම නැත්නම් working with emotional intelligence කියලා පොතක් ලිව්වා. මිලියන ගාණක්
විකුණුනා ලෝකේ. මගේ කබඩ් එකෙත් පොත් දෙකක්ම තියෙනවා. එතකොට ඔය ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන සංකල්පය ඇවිල්ලා අපි සුමට පුද්ගලයෝ කරන්න ඕනේ කියන එක. අපේ සමාජයේ අපේ බෞද්ධ ධර්මයේ දිගටම තිබුණේ කරුණා මුදිතා මෙත්තා ඔය ඔක්කොම ගුණ අංග අපේ තිබුණානේ. නමුත් මේවා අපි වචන වලට විතරක් සීමා කරගෙන ඒ ගුණාත්මක බව අපේ ළඟ නැහැනේ. අර මිගස්වත්ත මහත්මයා කිව්වා වගේ ගුණාත්මක පුද්ගල ලැබෙහි වෙලා නැහැනේ. මේ අපි අලුත් අධ්‍යාපන ක්‍රමයේ උත්සාහ කරන්නේ ඔන්න ඔය සියලු සාක්ෂරතාවයන් ළමයින්ට ලැබෙනවා. අකුරු ඉගෙන ගන්නවා, භාෂාව ඉගෙන ගන්නවා, ගණන් ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි. අපි හැම ළමයෙක්ටම අපි හදාගෙන යන අධ්‍යාපනයේ මම මේක කිව්වට කමක් නැහැ කියලා මම හිතනවා මේ අපි ටයිම් ටේබල් එකේ ඉඳලා දාලා තියෙනවා උදේට මයින්ඩ්ෆුල්නස් ට්‍රේනින් කියලා අපි කතා කරන්නේ. මිනිස්සුන්ගේ හික්මීම චිත්ත වේග පාලනය කරගන්න ඉගන්නන්න. මොකද මේ දකුණු ආසියාවේම බටහිරත් තියෙන හොඳටම හර් ෆුට්බෝල් මැච් එකකින් අපි එකක් දැක්කා. නමුත් දැන් මේ දකුණු ආසියාව හරි චිත්ත වේගීනේ. අධි චිත්ත වේගී යනතාව පොඩි දෙයකට ගිනි තියන්න පුළුවන්. මුළු ජනගහනයම ගිනි තියන්න පුළුවන් බොහොම සුළු දෙයකින්. මේ දවස්වල අපි දකින්නේ බොහෝ වෙලාවට අර ඒකේ තියෙන අර්ථය දන්නේ නැහැ. දැන් කාබනික පොර ගැන එක මහත්මයෙක් ඇහුවානේ. දැන් අපි ඔක්කොම දන්නවා මේක හොඳයි කියලා. අපි ඔක්කොම පිළිගන්නවා මේක මේ ගුණාත්මක වැඩක් කියලා. නමුත් අර චිත්ත වේගයේ අභිභව යන තත්ත්වයට අපි තල්ලු කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවානේ. ඒක තියෙන්න බෑනේ අර දීපල් මහත්මයා කිව්වා වගේ සාක්ෂරතාවයේ තියෙන කෙනෙක් නම් එහෙම වෙන්න බෑ. මොකද කරුණක තියෙන බර තේරුම් ගන්නවයි කියන එක තමයි සාක්ෂරතාවය කියලා කියන්නේ. ඒකේ තියෙන හරය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අර ව්‍යාකරණේ තේරිලා නැහැනේ. මේ අපේ ගල්වංගොඩ මහත්මයා කිව්වා ওই ව්‍යාකරණය කියන එක තේරිලා නැහැ. මොකද මේකේ තියෙන ගැඹුර තේරෙන්නේ ව්‍යාකරණයෙන් තමයි. ඒ ව්‍යාකරණය කියන්නේ අවබෝධයනේ. ඒකේ අවබෝධය ලැබෙන්නේ නැති අධ්‍යාපනයකින් වැඩක් නැහැ. ඉතින් අපි ওই තනාගෙන යන අධ්‍යාපනය තුළ අපි හුඟක් බලන්නේ අර ශ්‍රම වෙළඳපොළට යන පුද්ගලයා ක්‍රිටිකල් තින්කින් තාර්කික විශ්ලේෂණ ඥානය තියෙන්න ඕනේ. ඒකත් සාක්ෂරතාවයේ 21 වෙනි සියවසේ අත්‍යවශ්‍ය එකක්. ඒකට කියනවා අපි ක්‍රිටිකල් තින්කින් කියලා. ඒ කියන්නේ මේ යමක් දිහා හරි වැරදි විදිහට බලන්නේ නැතු තමන් ඉන්න දෘෂ්ටි කෝණේ විතරක් හිටගෙන බලන්න පුරුදු වෙලා ඉන්න පුද්ගලයන්ගෙන් සමාජයක් ඉදිරියට යන්නේ නැහැ. ඒ පුද්ගලයෝ ඉදිරියට යන්නේත් නැහැ. මේ එකකවත් තියෙන්න බෑ තනිකර පෞද්ගලික අරමුණු විතරක් තියෙන්න බෑ. තාර්කිකව බලනවා නම් එහෙම තියෙන්නේ නැහැ. සමහර කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් මේක මේ එක්කෙනෙක්ගේ පෞද්ගලික අරමුණ. නමුත් ඒක නෙවෙයි. අපි හැම වෙලේදීම අර අනුගත වෙන්න ඕනේ. අපි අර කිව්වා වගේ අපි සමාජයේ තිබුණු පොදු බව. අනිස්කා සඳහා අපි සේවය කරනවා කියන චේතනාව අපි තුල තියෙන්න ඕනේ. අපි කරන හැම දෙයකම. එහෙම වුණාම තමන් ගැන නෙවෙයි වැදගත් වෙන්නේ අපි අනිත් එක්කෙනාට මේ කරන දේ මොකද්ද වෙන්නේ කියන එක සාක්ෂරතාවයේ තියෙන්න ඕනේ වැදගත් ලක්ෂණය. එතකොට ඔය මේ දැන් මම මේ කියන්නේ 21 වෙනි සියවසේ සාක්ෂරතාවය පිළිබඳ යුනෙස්කෝ එකක් ලියලා තියෙන එහෙම තමයි. critical thinking, collaborative thinking. ඒ කියන්නේ අපි සාමූහිකව වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අර මිගස්වත්ත මහත්මයා කිව්ව එකම තමයි. තැනකට ගියාම, වැඩපොලකට ගියාම, ගෙදරක ජීවත් වෙනකොට බලනකොට දැන් මේ දවස්වල අහන්න ලැබෙන දෙයක් නෙවෙයි. දවසකට දික්කසාද නඩු 400ක් ඉදිරිපත් වෙනවා. එතකොට මේ ඔක්කොම අපේ තරුණ අවුරුදු 3ක් 4ක් තුළ විවාහ වෙච්ච ළමයි. එතකොට මේ ඔක්කොම ඒ 9 ගත්ත ළමයි, ඒ 3 ගත්ත ළමයි, උපාධි ෆස්ට් ක්ලාස් ගත්ත ළමයි. ජීවිතේ ඉවරයිනේ. තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලයේ ගන්න යන දිග ගමනක් යන්න ගිය එක මග ඇන හිටලා අර වියදම් කරලා දුක් විඳලා හදපු අම්මා තාත්තා ළඟට ආයෙ සූට්කේස් උස්සගෙන ළමයා එනවා. එතකොට මේකද අධ්‍යාපනය අපි දුන්න. එතකොට අපිට කොහෙද වැරදුනේ කියන එක අපිට අහන්න වෙනවනේ. අර සාක්ෂරතාව තුල අරගෙන සාමූහික ජීවත් වෙනවා කියන එක ඉගෙනගෙන නැහැනේ. සාමූහික ජීවත් වෙන්න ගියාම අපි තුල හැම වෙලෙම තියෙන්න ඕනේ අර මේ ගස්වල මේ ගස්වත්ත මහත්මයා ලොකු ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා මේ එම්පති කියලා. ඒ කියන්නේ සහකම්පනය කියන එක. ඒ සහකම්පනයේ තියෙන එක්කෙනෙක්ට අනිත් එක්කෙනෙක්ට රිදෙනකොට වේදනාව දැනෙනවනේ. ඒක දැනෙන්නේ නැහැනේ අපි සමාජේ. මේක අපි සමාජේ හැමදාම තිබුණා. අපේ දුක කරදර කියන එක අනිත් එක්කෙනාට උනාම අපි බලාගෙන හිටියේ නෑ එයාට උදව් කරන්න. අපි ගිහලා උදව් කරා. අද ඒවා අපෙන් ගිලිහිලා තියෙනවා. මේ ගිලිහීම සිදු වෙන්නේ අර යටත්විතවාදයේ ප්‍රතිඵලයක් විදිහට තමයි. අපිට ගෙනාව අර සීළු දේවල් වලින් අපිට ඒක නැති වෙලා ගිහිලා තියෙනවා. මේ ඔක්කොම අධ්‍යාපනයේදී අපි ආයේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ගේන්න උත්සාහ කරනවා. එතකොට ඔය මම දැන් කිව්වා එක C එකක් තමයි මේකේ C4 C's කියලා කියන්නේ මේකට. C හතරක් තියෙනවා. එකක් critical thinking, දෙවෙනි එක collaboration, තුන්වෙනි එක sannivedana, communication. හොඳ සංනිවේදනයක් තියෙන්න ඕන. ඔය හොඳ සංවිධානයේ තුල ආපහු තියෙන්නේ නොයෙකුත් විදිහේ භාෂා කුසලතාවයන්නේ. අපි කියන දේ සුමටව කියන්න පුළුවන්කම තියෙනවා. තව කෙනෙක්ගේ හිත රිදෙනවම කතා කරන එකකින් කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අපි කතා කරන වචන සුමට වුණොත් තමයි
අපි අතර මිත්‍රත්වය කියන එක ගොඩ නැගෙන්නේ. අපිට වෙන දේවල් වගේ අපිට වචනයක් කිව්වට පස්සේ ඒ වචනේ ගන්න බෑනේ. ඒක අපි තේරුම් ගන්න බොහෝ කල් යනවා සමහරලාට ජීවිතේ. නමුත් අපි වචනයක් පාවිච්චි කරනකොට ඒ වචනය ගැන හරි වෙලේ හිතලා හරි වචන කතා කරන්න කියන එක අර ඕවා ඉතින් බුද්ධ ආගමේ සම්මා 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 කියලා ගුණමහා තොගයක් කියලා තියෙනවා. ඒව තුළ ඔක්කොම තියෙනවා. ඒකයි මම කිව්වේ මේක දැන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආපහු ලියලා අපිට ඒවල අපි විශ්වවිද්‍යාලවල දැන් ගන්නවා. නමුත් අපේ බුද්ධ ධර්මයේ මේ සියලුම දේවල් අත් වශයෙන්ම තියෙනවා. එතකොට මේ තුන්වෙනි C1ට හතරවෙනි C1 තමයි නිර්මාණාත්මක බව ක්‍රියේටිවිටි කියන එක. අපි නිර්මාණාත්මකව හිතන්න පුළුවන්කම තියෙන්නේ ওই සියලු අඩිතාලම් හරියට වැටුනොත් විතරයි. එතකොට අර ඔබතුමා කිව්ව අර මව්බස කියන එකත් ওই නිර්මාණ චින්තනයේට අත්‍යවශ්‍ය වෙන මූලධර්මයක්. ඉතින් මම මෙන් එහාට කතා කරන්නේ නැහැ. මොකද ගොඩක් දේවල් කතා කරන්න තියෙන හින්දා මේ අලුත් අධ්‍යාපනයේ අපි හදන අලුත් දරු පරම්පරාව ඔතෙන් ගෙනියන්න තමයි අර ශ්‍රම බලකාය ශක්තිමත් බලකායක් කරන්නත් හොඳ චිත්ත වේගී පෞරුෂයක් ඇති අනුන්ගෙන් හිතන ජීවන කුසලතා සහිත එකට ජීවත් වෙන්න පුළුවන් පිරිසක් බිහි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ලෝකේ සමහර නව නිර්මාණ කරපු අය, අලුත් දේවල් කරපු අය, විස්මිත දේවල් කරපු අය අකුරු ඉගෙනගෙන නැහැ. මගේ සමහර අය නෑ බොහෝ දෙනෙක් හරි. තෝමස් එඩිසන් හොඳම උදාහරණය. තෝමස් එඩිසන් 3 පන්තියට විතර ඉගෙන ගත්තා. ලෝකේ වැඩිම පේටන්ට් ලයිසන්ස් ගානක් 1067ක් පේටන්ට් ලයිසන්ස් තියෙන්නේ තෝමස් එඩිසන්ට. මේ කතා කරන අද මාධ්‍ය මේ කතා කරන්නේ තෝමස් එඩිසන් හොයාගත්ත දේවල් ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම අකුරු ඉගෙනගෙන ඒකේ පරතරට ගිහිල්ලා ආචාර්ය මහාචාර්යවරු බවට පත් වෙලා ලොකු උගතුන් බවට පත් වෙච්ච සමහර අය සමහර අභියෝගම කඩා වැටිලා මානසික වශයෙන් වැටිලා දරා ගන්න බැරුව අඬා වැළපෙමින් ගමේ ගිහිල්ලා අනේ හිත හදන්නේ අකුරු ඉගෙන ගත්තේ නැති අම්මයි තාත්තයි ජීවිතේට ඉස්කෝලේට ගියේ නැති අම්මයි තාත්තයි තමයි ජීවිතේට මෝන දෙන හැටි කියලා දෙන්නේ මේ මහා පඬිවරයාට. එහෙම මිනිස්සු නැද්ද මේ සමාජයේ? අනන්තයි. විශේෂඥ වෛද්‍යවරු සමහර අය මහා උගතුන් පඬිවරු ජීවිතේට මෝන දෙන හැටි දන්නේ නැහැ. සමහර උදාහරණ ඕන තරම් මොකක්ද ඒ සාක්ෂරතාවය කියලා හිතෙන දේවල් අද සමාජයේත් වාර්තා වෙනවා. සමහර උගතුන්ගේ සමහර ශාස්ත්‍රවල විශේෂඥයින්ගේ මොකක්ද ඒ දැනුම මොකක්ද සාක්ෂරතාවය මොනවද ඉගෙනගෙන තියෙන්නේ? අකුරු ඉගෙන ගත්තේ නැති අහිංසක අම්මා තාත්තා ඒ අතින් මොන තරම් ශ්‍රේෂ්ඨද? අපේ රටේ ඉතිහාසයේ සමහර විශිෂ්ට වැඩ කරපු සමහර අය ලොකුවට ඉගෙන ගත්ත අය ඉගෙන ගත්ත අයත් වැඩ කරලා තියෙනවා. මම අවතක්සේර සමහර අය එච්චර ඉගෙනගෙන නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. හැබැයි ලොකු වැඩ කරලා තියෙනවා. එහෙම මිනිස්සු ඉන්නවා. මේ සාක්ෂරතාවය කියන්නේ වාචාර්ථයෙන් ගත්තාම නිකන් ඇත්තටම නිකන් මේ අකුරු ලියන කියන හැකියාව වගේ කියලා පෙනුනට මේක කොයිතරම් ගැඹුරට යන එකක්ද කියලා දැන් හොඳටම පැහැදිලි. මේක සංකල්පයක්. මේ වචනයට කොටු වෙන්න ඕන එකක් නෙවෙයි. මේක ලොකු සංකල්පයක්. මේක පසුවේ මේ ලොකු කතාවක් තියෙනවා. දීපල් මහත්තයා කතා කරන්න කලින් මට අවසන් වෙන පාලක මැදිරියට යන්න පාලක මැදිරියේ මකින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. සිරිලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි සාක්ෂරතාවය ගැනයි දොර මඩලාවෙත් කතා කරන්නේ. අපිට තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන් කතා කරන්න. මම වාසනා සිරිමල්වත්ත මේ මට ඉස්ලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයාට මෙවැනි මාතෘකා තෝරා ගැනීම පිළිබඳව. මේකේ කොනක් පේන්නේ නැහැ. ඒ තරමට ගැඹුරුයි. මට දැනගන්න ඕනේ මේ විද්වත් මණ්ඩලයෙන් දැන් පුරාවිද්‍යා දිනය පහුණා ජාතික පුරාවිද්‍යා දිනය ජූලි 7 මේ අපේ උරුමය සම්බන්ධව තිබෙන සාක්ෂරතාවය අපි ලෝකේ බොහෝ දියුණුවයි කියන රටවලට වඩා අතිශ්‍රේෂ්ඨ උරුමයක් තියෙන ජනතාවක්නේ. ඉතින් මට හරි උවමනාවක් තියෙනවා ඔබගේ විග්‍රහය කොහොමද? හොඳයි. මේ හොඳයි. බොහොම ස්තුතියි දීපල් සූර්යාරච්චි මහත්තයා. මම කැමති පොඩි කාරණා දෙකක් මේ පැහැදිලි කරන්න මේකෙදී. එකක් තමයි මේ මෙතුමා කිව්වා මේ අර චිත්ත වේග කළමනාකරණය කර ගැනීම. ඔය ඩැනියල් ගෝල්මන්
තියරි එක ලියන්න කරපු එක පරීක්ෂණයක් තමයි මේ කොච්චර පුළුවන්ද කියලා බලනවා මේ මොනවා හරි දෙයකට එකපාරටම යන්නේ නැතුව පසු කර ගැනීමේ හැකිය delaying in gratifications කියලා කියන්නේ. ඒ කරපු පරීක්ෂණය තමයි මේ ළමයි ටිකකට මේ ටොෆී ටිකක් දීලා කියනවා මම එනකන් ඕගොල්ලෝ ගන්න නැතුව හිටියොත් එයාට මම මේකෙන් වැඩිපුර දෙනවා කියලා. ඉතින් ඒ ළමයින්ගෙන් කීප දෙනෙක් කොහොම හරි අහක බලාගෙන ඉඳලා මොනවා හරි කරලා ගත්තා නෑ. අනිත් අය ගිහින් ගත්තා. මේගොල්ලෝ අවුරුදු 30ක් පුරා මේගොල්ලන්ව ට්‍රැක් කරා මේගොල්ලෝ ජීවිතේ කොහොමද හැසිරෙන්නේ කියලා අර ටොෆී කාපු අයයි ටොෆී නොකාපු අයයි. ඒ ටොෆී නොකාපු අය පස්සේ බලනකොට ඒගොල්ලෝ ගොඩාක් ජීවිතේ සාර්ථකයි. ඉතින් සේදර මැතිතුමනි අපිට ඕක නේද ඉගැන්නුවේ මේ ගසේ බොහෝ පැණිදඩම් ඇති පැහිලා ඉදිලා බිමට නැබිලා බර වෙලා අතු අයියටයි මටයි නංගිටයි මටයි මටයි ගෙඩි දෙකක් ඇති. ඒ කියන්නේ මේ ඔක්කොම මේ අනිත් එක දැන් ඔය බ්‍රහ්මචාරී කුමාර බ්‍රහ්මචාරී අර හැම දිගටම අපිට මේ දේවල් එකපාරට එන්න නැතුව මේ පාලනය කර ගැනීම කියන එක අපේ සමස්ත මේ ශිෂ්ටාචාරයේම තිබිච්ච කොටසක්. දැන් මම දකිනවා එක අභියෝගයක් අපිට දැන් මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ ශ්‍රීපාලියේ සර් කෙනෙක් ඇහිල්ලා කිව්වා මම අද මේ වගේ දේවල් ගැන කතා කරන්නේ එතුමාට පින් සිද්ධ වෙන්න මේ පීජේ පෙරේරා කියලා සර් කෙනෙක් එයා කිව්වා සියල්ල ගැන යමක් දන්නේද යමක් ගැන සියල්ල දන්නේද හේතම පඬිතෙක් කියලා. ඒ කියන්නේ එතකොට කිව්වේ ගොඩක් දේවල් ගැන දැනගන්න. එතකොට ඉස්සර ඉගෙන ගත්තේ ඕනේ වෙයි කියලා හිතලා. දැන් මේ මහාචාර්යතුමා වගේ කෙනෙකුට කතා කරාම ටක් ගාලා මතක් වෙනවා. ඒ මොකද ඒ තරම් දින්නේ සමහර ඒවා දන්න ඒවා කවදාවත් කවුරුත් අහන හේකුත් නැහැ. අර just in case වගේ ඉගෙන ගන්නවා. දැන් අද අපිට ඕනේ just in time. ඒ කියන්නේ මට දැනගන්න ඕනේ මොකද්ද මම ටක් ගාලා Google එකට ගියා ගැහුවා ඒ පොඩ්ඩ දැනගත්තා. එතකොට දැන් මේ වචනවල තේරුම් දැන් වචනවල තේරුම් ගන්න ගියාම අපි දැන් මේ ෆෝන් එකෙන් හරි Google එකෙන් හරි ගත්තාම ඒ වචනේ තේරුම විතරනේ. නමුත් අපි ශබ්දකෝෂයේ පෙරලන්න ගියයින් පස්සේ ඊට වැඩිය ලොකු ගමනක් ඒක යනවා. මොකද ඒ උඩ යට තියෙන වචන දකින්නවා සමහර වචන දකින්නවා. මෙන්න මේක නැති වෙගෙන යනවා. එතකොට මේ තාක්ෂණ සාක්ෂරතාවයත් එක්ක අපිට තියෙන්න ඕනේ සාකච්ඡාවක් කොහොමද මේක දැන් මම මේක අර උදාහරණයක් හැටියට ගත්තේ දැන් ඉස්සර අපිට මේ මට මතකයි අපි ගමේ ඉස්කෝලේ යන කාලේ අපිට කියනවා පාරේ යනකොට දකුණෙන් යන්න කියලා. ඒතර අපිට ගමේ පාරේ ගුරුන් පාරේ යනකොට මේ දකුණෙන් ගියාට වමෙන් ගියාට කිසි බලපෑමක් නැහැ. මොකද හරකෙක් බල්ලෙක් ආවේ මිසක් ඕකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් වාහනේ එන්න පටන් ගත්තාම තමයි තේරෙන්නේ මේ දකුණෙන් යෑමේ වැදගත්කම. දැන් අද මේ තාක්ෂණය පාවිච්චි කිරීමේ සාක්ෂරතාවය කියන එක විතරක් ගත්තොත් අපිට නැත්තේ හසන්ත මහත්තයා කිව්වා වගේ අර දුරකථනය ආවා දුරකථනය පාවිච්චි කිරීමේ පරිචය අපිට හම්බුනේ නැහැ. එතකොට අද අපිට Google සමාගම පටන් ගත්ත දෙන්නගේ අදහස තිබුණේ අපිට මේ ලෝකේ තියෙන ඔක්කොම තොරතුරු එක කම්පියුටර් එකකට දාන්න පුළුවන් නම් තෝරලා හොයාගන්න ලේසි කියන එක. ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මේක අපි පාවිච්චි කරන්න යනකොට අපිට වෙන එක දෙයක් තමයි අර just in case දැන් මේක හොඳම දේ තමයි මේ Google Maps වලින් අපි පාරවල් හොයාගෙන යනකොට සමහරු පාර වැරදිලා අපිට කතා කරොත් එහෙම අපි දැන් අහනවා දැන් ඔයා ඉන්නේ කොතනද කියලා. ඔයා පහු කරාද අහවල් ගොඩනැගිල්ල? දන්නේ හරි. ඒ මොකද එච්චරට මේ පටුයි මේ සොයා බැලීම. හරි. එතකොට මේ අපිට තියෙන ලොකු දැන් අනිත් එක තමයි පරමාර්ථය අමතක වෙලා තියෙනවා. දැන් මහාචාර්යතුමාලා දන්නවා ඇති දැන් මේ පත්තරේ දැන්වීම් තියෙනවා මාස්ටර්ස් වලට අවශ්‍ය මේ තීසිස් කියන්නේ මේ නිබන්ධනනේ. නිබන්ධන ලියලා දෙන මේ ආයතන තියෙනවා. කුලියට. එතකොට මේ උපාධිය මොකද උපාධියයි අවශ්‍ය. ඉගෙන ගන්න නෙමෙයි. එතකොට මේ සාක්ෂරතාවේ විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මොකද්ද අර්බුදය?
සුදුසුකම 9 අගට තිබෙන තමයි වැදගත්, සුදුස්සෙක් වීම නෙමෙයි. දැන් මේ සුදුස්සෙක් වීම කියන එක අපේ පරණ සංකල්පයක්. අපි කියන්නේ පෙරුම් පුරන්න ඕන කියන එක. දැන් මේ පාරමිතා පුරනවා කියලා කියන්නේ සුදුස්සෙක් වීම. එතකොට මේ සුදුස්සෙක් වෙන්න කියන එක අපිට නැහැ. එතකොට මේ ගොඩාක් දේවල් පිළිබඳව අද සාක්ෂරතාවයක් වෙන්න ඕනයි කියන එක පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙන්නට ඕනේ. මොකද මේ පොඩ්ඩක් දැනගෙන ගියාට පස්සේ ඒකෙන් යමක් අර මේ විගස්මත් මහත්තයා කිව්වා වගේ මේ ශ්‍රම බලකායට ඇහිල්ලා යමක් නිර්මාණය කරන්න බැරි මොකද මේකේ පරතර දන්නේ නැති නිසා. එක අවස්ථාවක මගේ ඥාතියෙක්ගේ ගේ හදන්න මේ බාසුන් නැහැ අත්තිවාරම දැම්මා. ඒගොල්ලන්ගේ වාසනාවට වෙන කෙනෙක් ඇහිල්ලා බලලා කිව්වා මේකේ මුළු පරස්සරියද කියලා. හරි? අර මනුස්සයා මුළු පරස් ඇරලා නැහැ. මුළු පරස් ඇරියේ නැත්තම් මේ අංශක 90ට එන්නේ නැහැ මුල්ලේ. ඒතර වහලි ගහ ගන්න බෑනේ. හරි? දැන් මම මේ ගත්තේ බොහොම සරල උදාහරණයක්. ඒතර මෙන්න මේක තමයි අද තියෙන ප්‍රශ්නේ. දැන් අපි මේක දකිනවා දැන් මේ කම්පියුටර් තාක්ෂණයෙන් ළමයි ප්‍රෝග්‍රෑම්ස් ලියනවානේ. මේ මොනවද ඒවට කියන්නේ මේ මෘදුකාංග. ඒ ලියනකොට ඒගොල්ලෝ දකින්නේ මේ සමස්ත ක්‍රියාවලිය. අනිත් එක දැන් අපිට ඉගෙන ගන්න හම්බ වෙන්නේ කෑලි. දැන් මම ඉස්කෝලේ මේ A level කළා මිසක් පාස් නෑ. A level කරන කාලේ ඉගෙන ගත්ත බොට්නි. ඒවා මතක නෑ. හැබැයි ගමේ ඉගෙන ගත්තා අර සන්දර්භයක් ඇතුලේ. නිදිකොම්බ කටුව ඇනුනහම ඒ කටුව ගන්න කදුරු කිරි දානවා. ඒතර මං කදුරු ගහත් අඳුරගත්තා, නිදිකොම්බ කට්ටත් අඳුරගත්තා. ඒක ගියේ නැත්තම් කහයි පොලිවි බඳින්න නැත්තම් මේ මඤ්ඤක් වුණාද මේ අන්නසි ගොබයක් බැඳලා මේවා කරන් අපි ඒවා ඉගෙන ගන්නේ සන්දර්භයක් ඇතුලේ. එතකොට අද අපිට ඉගෙන ගන්න හම්බ වෙලා තියෙන්නේ මෙහෙම බොහොම කෑලි. ඉතින් මෙන්න මේ අර්බුදය ඇතුලේ තමයි අපි මේ කියන්නේ මේ විශාල දේවල් පිළිබඳව දැනුමක් ඇත්තෙක් වෙන්න කියලා. එතකොට මේවා යම් ප්‍රමාණයකට දැනගන්න අය ගොඩ යනවා. දැන් ලේබල් කියවන්න ඉගෙන ගත්තේ නැත්තම් ඕන කුණු ගොඩක් ගෙනහල්ලා කනවා. හරි? ඊට පස්සේ මූල්‍ය සාක්ෂරතාවයේ නැති වුණ වෙන මුකුත් උන්නේ ලංකාවේ ඉතිරි කරනවා කියන දැන් මේ භාෂාවට එනවා. දැන් භාෂාවේ තියෙන වැදගත්කම. දැන් අපි කියනවා ඉතිරි කරන්න කියලා. දැන් ඉතිරි කරනවා කියලා කියන්නේ පාවිච්චි කරලා ඉතුරු කරපු ටික. දැන් මම වතුර බීලා මේ ඉතුරු වෙච්ච වතුර. ඒකනේ අම්මලා කියන්නේ ඉතුරු විතුරු ටිකක් කෑවා. කාට කන්නද මේ ටික ඉතුරු කරේ? ඔය බත් කටත් කන්න. ඉතුරු කරනවා. ඒක නිසා ගොඩක් අය මොකද කරන්නේ? හම්බු කරලා වියදම් කරලා ඉතුරු වුණොත් ඉතුරු කරනවා. හැබැයි අපි ඉස්සරේ ඔක නෙමෙයි කරේ. අපි වෙන් කරා. මිටිහාල් අරන් තියලා තමයි ටික කරේ. බලන්න මේ සංකල්පේ. දැන් ගොවි මහත්තයා පළවෙනි මේ උක්පිඩ කපලා ඒක දෙයියන්ට වෙන් කරනවා මිසක් මේ දෙයියන්ට ටික ඉතුරු කරන්න එපා කියලා කියන්නේ නැහැනේ. මේ සංකල්පය නැති වෙච්ච ගමන් හැසිරීම නැති වෙනවා. ඊළඟට බලන්න මම තව එක උදාහරණයක් දෙන්නම් මූල්‍ය සාක්ෂරතාවය ගැන. පහුගිය කාලේ මතකනේ අර විශාල මේ වංචාවලට මිනිස්සු අහු වුණා මේ දඬුවම් දැඩි දඬුවම් අරව මේවා කිය මිනිස්සු මේවා වුණා. ඒ හැමෝම ඒ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් තියෙන්නේ මේක ආයෝජනයක් කියලා. ලංකාවේ ගොඩක් දෙනෙක් ආයෝජනය, තැම්පතුව, ඉතිරි කිරීම කියන වචන තුනේ තේරුම දන්නේ නැහැ. ඉතිරි කරනවා කියලා බැංකුවේ දැම්මයි කියලා කියන්නේ එතකොට දාපු ටිකක් ඉතුරු වෙනවා, පොඩි පොලියක් හම්බ වෙනවා. තැම්පතක් කියලා කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් කියලා කියන්නේ වෙන දෙයක්. ඒ මොකද ස්ථාවර තැම්පතුවක් පොඩි ඊට වැඩිය වැඩි පොලියක් හම්බ වෙනවා. ආයෝජනයක් කියන්නේ ව්‍යාපාරයකට දාන එකක්. එතකොට ඒක ව්‍යාපාරේ හරි ගියොත් හම්බ වෙන්නත් පුළුවන්. නැත්තම් ඔක්කොම ටික නැති වෙන්නත් පුළුවන්. ඒතකොට ව්‍යාපාර ආයෝජනය කරපුවා පළදරුවේ නැතුණයින් පස්සේ ආපහු ගිහින් අපිට මහ බැංකුවට කියන්න බෑනේ. මොකද ඒක තමයි මේ වචන තුනේ තේරුම දන්නේ නැති නිසා කෝටි ගාණක් මිනිසුන් නැති වුණා. ඉතින් ඒ නිසා මම කියන්නේ අපිට මේ සියලුම දේ පාසල් අධ්‍යාපන මොකද පද්ධතියෙන් ඉගෙන ගන්නවයි කියන එක
බැහැ. මොකද විශ්වවිද්‍යාලයක වුණත් උගන්වන්න එනකොට මේක ඒ විෂය යම් ප්‍රමාණයකට පරිණත භාවයට ඇහිල්ලා. ඊට කලින් ඕවා සිද්ධ වෙනවා. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ අද තියෙන ලොකුම සාක්ෂරතාවය තමයි කොහොමද ඉගෙන ගන්න කියන එක. හරිනේ. ඉගෙන ගන්න එක තමයි මම හිතන්නේ පළවෙනිම වැඩේ වෙන්නේ. එතකොට මේ මාධ්‍යයෙන්ද ඇසූපිරු දැන් ඉස්සර ඉතින් කියන්නේ බහුශ්‍රුත කියන්නේ ඒකනේ. ඇසූපිරු මේ ඇත්තටම අපිට අවශ්‍ය ගොඩක් දේවල් මෙහි තියෙනවා. ඉතින් වැඩේ තියෙන්නේ ඕක සුද්දෙක් ඇහිල්ලා කියනකම් අපිට අගයක් නැහැනේ. දැන් සතිමත් බව මේ ජෝන් කබාට් සිං මේ කියනකම් අපිට ඔට්ටු නැහැ. එතකොට ඉතින් ඕක වැඩ ඌව මොනවටද මේ භාවනා කරන්නේ මේ සසර කලකිරිච්ච මිනිසුන්ට කියලා පැත්තකට දාලා තිබ්බා. දැන් සුද්දෝ කියන නිසා ටිකක් හරි කමන්නේ ඒත් කමන්නේ වැඩේ කරනවනේ. හොඳයි. සාක්ෂරතාවය ගැන කතා කරන්න මිගස්සත් මහත්තයා කතා කරන කලින් මට නැවත අවසර දෙන්න පාලක මැදිරියට යන්න පණිවිඩ කීපයක් සඳහා. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි සාක්ෂරතා සංකල්පය ගැනයි අද දොරමඩලාවෙන් අප කතා කරන මිගස්සත් මහත්තයා. ඔව් ඇත්ත වශයෙන්ම ඉතාමත්ම වැදගත් සංකල්පයක් අද ආචාර්ය හසන්ත හෙටියාරච්චි මැතිතුමා අද ගෙනාවේ. අද මේ වියත් මනුල්ල කතා කරපු දේවල් දිහා දැක්කම මොයිතරම් වටිනවද කියලා හිතනවා. ඔබට බොහොම ස්තුතියි. ඒකම අර මැතිනියක් කතා කරා මේ අපේ උරුමයන් ලෝක උරුමයන් ගැන. ඇත්ත වශයෙන්ම බොහොම ස්තුතියි එතුමිය මේ ප්‍රශ්න ඉදිරිපත් කරාට මේ වසරේ දෙසැම්බර් මාසයේදී මේ ස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ ලෝක සම්මේලනයක් තියෙනවා. මුළු ලෝකෙම එනවා. කොහාටද කියලා ආයි දැන් කොහාටද එන්නේ කියලා. කොහාටවත් දෙයි අපේ ලංකාවට එනවා කොළඹට දෙසැම්බර් මාසේ. ඇයි? දැන් මම යුනෙස්කෝ නිසා මම දන්නවා හොඳටම මේ අස්පර්ශනීය සංස්කෘතික උරුම ඒක කියන්නේ safeguarding intangible cultural heritage. ඒ කියන්නේ අස්පර්ශනීය උරුමයන් රැකගැනීමේ සම්මේලනය. ඇයි රැකගන්නේ? රැකගන්නේ අපේ තියෙනවා මේ එක්සත් ජාතික මණ්ඩලයෙන් ඉදිරිපත් කරලා තියෙනවා sustainable goals කියලා තිරසාර සංවර්ධන අරමුණු 17ක්. 17ක්. මේ 17න් 8ක්ම වර්ධනය කරගන්න උපයෝගී වෙන්නේ මෙන්න මේ උරුමයන් රැක ගැනීම කියලා තියෙනවා. මොනතරම් වටිනවද බලන්න. අපේ මාචාර්ය ගල්මංගොඩ මැතිතුමා මුලින්ම කතා කරේ එතනින් ආවේ අපි. අපේ මේ ඓතිහාසික අපේ උරුමයන් ඒ උරුමයන් පටන් ගත්තේ භාෂාවෙන් සාක්ෂරතාවෙන්. ඒකෙන් තමයි යාවේ ගොඩ නැගුණේ. ඒක ශක්තිමත් වෙලා තමයි ඒ උරුමයන් අපි ශක්තිමත් වෙලා තියෙන්නේ. අපේ කතා කරන විදිය අපේ මේ හැසිරීම් රටා එහෙම නැත්නම් අපේ වෙන කලා අංග මේ ඔක්කොම උරුමයන් මේ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා මේ මෑතකදී හොයාගෙන තියෙනවා ඒ කට්ටිය මා සමග මුණ ගැසුණා 13ක් මේ උරුමයන් මට්ටම් 13කට හොයාගෙන තියෙනවා. ඒ 13 යටතේ දැන් එකක් යටතේ අපේ සංස්කෘතික උරුමයන් ගණනාවක් තියෙනවා. 13ක් හොයාගෙන තියෙනවා. දැන් ඒක සම්මේලනය අපි ඉදිරිපත් කරන්න යනවා. තවත් මගේ මේ මිතුරු ආචාර්යතුමෙක් එතුමා ආචාර්ය රංජිත් කුමාරසිරි කියලා එතුමා කියනවා මේ මුළු සංස්කෘතියම විද්‍යාවලු. විද්‍යාවයි සංස්කෘතිය එකටලු යන්නේ. ඒ විද්‍යාත්මක භාවයක් තියෙනවලු. පුළුවන් නම් ඒ සම්මේලනයේ ඉදිරිපත් කරන්නලු අපේ සංස්කෘතික උරුමයන් මේකේ ඇතුලේ විද්‍යාවක් තියෙනවා කියලා. සයන්ස් ඇන්ඩ් කල්චර් දෙකක් නෙවෙයිලු එකක් කියලා එතුමා මතයක් ඉදිරිපත් කරා. එතුමා ඒක ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඉතින් මේක හරි සුන්දරයි. ඒකයි මම කිව්වේ මේ අද ගෙනාපු සාක්ෂරතාවේ මාතෘකාව අතිශයම සුන්දරයි. දැන් අපේ ආචාර්ය සේදර මැතිතුමා දැවැන්ත මෙහෙවරක් මේ වසර ගණනාවක් තිස්සේ උත්සාහ කරනවා මේ අධ්‍යාපන ක්‍රමය ලෝකයේ තියෙන දියුණුම අධ්‍යාපන ක්‍රමය ලංකාවට ගෙන එන්න.
ඒකයි එතුමා අද ලේකම් දුරට පත් වෙලා ඉන්නේ. ඒකෙදී ඉතාම වැදගත් කරුණක් වර සොෆ්ට් ස්කිල් මෘදු කුසලතා අතිශයින් වැදගත්. අතිශයින් වැදගත්. එතරත් ඒ සාක්ෂරතාවයට බද්ධ වෙනවා. සංනිවේදනය අර කිව්වනේ C4 කියලා. සංනිවේදනය, සහයෝගය, කොලැබොරේෂන්. එතකොට සහකම්පනය, ඉම්පති මේවා තමයි එතකොට ලීඩර්ෂිප් නායකත්වය මේවා තමයි ඉන්නේ මේ සොෆ්ට් ස්කිල් වලට. මේවා නැති නිසා තමයි අද තරුණ පරපුරවල් සම්පූර්ණයෙන්ම අනිත් අය ගැන හිතන්නේ. ඒ කොලැබොරේෂන් කියන එක එම්පති එකයි එකට යනවා. අපි අනුන් ගැන හිතන්න පුරුදු වෙන්න ඕනේ. අනුන්ට උදව් කරන්න පුරුදු වෙන්න ඕනේ. අනුන් එක්ක එකට වෙලා වැඩ කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. අර මං කිව්වේ නෙට්වර්කින් කියලා කලින් ඒකම තමයි මේ කියන්නේ. දැන් බලන්න මොන තරම් වැදගත්ද මේ සාක්ෂරතාවයේ මේ පැත්තට දිගු කරනකොට. ඒ කියන්නේ අපේ ජීවිත යහපත් කරන්නනේ අපට අවශ්‍ය වන්නේ. මේ මනුෂ්‍ය ජීවිතය යහපත් කරන්නනේ හදන්නේ. ඒ බුදුදහමේ එහෙම් පිටිම හරය ඒකමනේ. නමුත් ලංකාව කියනවනේ මහා බෞද්ධ රටක් කියලා. හරි කනගාටුයි කියන්න. අපේ හාරිස්පත්තුවේ හිටපු අපේ මහානායක හාමුදුරුවෝ උන්වහන්සේ එක වෙලාවක දේශනා කරනවා ලංකාවේ බෞද්ධයන්ගෙන් ඇත්තට වශයෙන් බෞද්ධයෝ ඉන්න 15%යි. 85% බෞද්ධයෝ නෙවෙයි ඔවුන් බෝගස් බුද්දිස්ලා කියලා කියන්නේ. බෝගස් බුද්දිස් බෝගසට වැඳගෙන බෝගස් බුද්දිස් බෝගස් කියන එකේ තේරුමක් තියෙනවනේ ව්‍යාජ කියන එකක් තියෙනවා ගස කියන එකක් තියෙනවා දෙකම තියෙනවා බෝගස් බුද්දිස්. ඒක අපිට වෙලා තියෙන අද මේකයි. මේ බෞද්ධ සංස්කෘතියේ තියෙන සාක්ෂරතාවය අපි හරියට අවබෝධ කරගෙන නැහැ. යෝනිසෝ මනසිකාරයක් නැත අපිට. ඒක මහාචාර්ය ගල්මංගල මහත්මයා මුලින්ම කිව්වා මේ හරි සිහිය. හරි මෙන්න මේ සාක්ෂරතාවය අපි ගොඩනගාගත්තේ මේ දෙයටයි. මිනිස්කම වර්ධනය කර යුතුයි. අපි මිනිස්සුන්ට ආදරය කර යුතුයි. මිනිස්සු ගැන හිතන්න පුළුවන් යුතුයි. එහෙම පුද්ගලයන්ට පමණයි රටක් ගැන හිතන්න පුළුවන්. රටකට ආදරයක් වෙන්නේ. අද මහා භාරතය මිලියන 1300 ජනතාව මොන කොවිඩ් හැදුනත් ඒ හැම ජනතාවම රටට ආදරෙයි. මේරා ජාන් හින්දුස්තාන් I am Indian මම මහා භාරත දරුවෙක් කියලා දැවැන්ත ලෙස ආදරයක් රටට තියෙනවා. අපිට මොකද උනේ? අපිට ධර්මපාලතුමා පැහැදිලිවම කිව්වා උඹලට නිදහස දෙනකොට කළු සුද්දෝ මේක පාලනය කරනවා. උඹලා වල්බුරු නිදහස උඹලට කවදාවත් ඔළුද හරියටම හරි. කළු සුද්දෝ තමයි පාලනය කරලා තියෙන්නේ. චින්තනයේ කළු සුදු. හොඳම උදාහරණයක් කියන්නම්කෝ. අර ඉංග්‍රීසි භාෂාව. දැන් ඉංග්‍රීසි භාෂාව ඉන්දියාවේ පාවිච්චි කරන්නේ මොකටද? The English they use as a economic tool. ආර්ථික මෙවලමක් හැටියට ඉන්දියාව ඉංග්‍රීසි භාවිත කරන. ලංකාවේ as a social tool. සමාජීය මෙවලමක් හැටියට පාවිච්චි කරන ඉංග්‍රීසි. මට අත්දැකීමක් තියෙනවා විශ්වවිද්‍යාල ලංකාවේ ගණනාවක මීට අවුරුදු 15කට ඉස්සර ඉංග්‍රීසි උගන්වන්න හැදුවා මම. මහ පොළෙන්. එක විශ්වවිද්‍යාලයක්වත් උදව් කරේ නැහැ. ඇයි? විශ්වවිද්‍යාවල හිටපු උඩින් හිටපු ඉංග්‍රීසි මහාචාර්යවරු ආචාර්යවරු කැමති නැහැ. අහිංසක ලංකාවේ අහිංසක දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්නට දෙනවට කැමති නැහැ. ඔවුන්ගේ එලොකේෂන් දාගෙන ඉන්න ඕනේ කට්ටියද. ඇයි හේතුව? මේ සමාජීය නිපුණතාවය ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ සෝෂල් ස්ටේටස්. මට හොඳට ඉංග්‍රීසි පුළුවන්. අරකට ඉංග්‍රීසි බෑ. අපේ අහිංසක ගම්වල ඉන්න දරුවන්ට ඉංග්‍රීසි බැරි වෙන්න ප්‍රධාන හේතුව ඒකයි. ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ. ඒ නිසා දැන් මම යුනෙස්කෝ වලින් ඉන්දියාවේ තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා මේ රටේ ඉංග්‍රීසි ගුරුවරු 25000ක් ඉන්නවා. ඉන් සර්විස් ඇඩ්වයිසර්ස්ලා 450ක් ඉන්නවා. මේ අයට නිසි ඉංග්‍රීසි උගන්වන ක්‍රමවේදය උගන්වන්න මම වැඩ පිළිවෙලක් ඉස්සරහට යොදනවා අර එම්පති වගේම. ඉතින් එම නිසා අපි මේ රටට ආදරය විය යුතුමයි. මේ සාක්ෂරතාවයයි සියල්ලම තියෙත්තේ අර මම මුලින් සඳහන් කරපු ගුණාත්මක ශ්‍රම හමුදාවක් අපි මැරෙන්න ඉස්සර පොඩ්ඩක් හරි කරන්න. අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කල එක වශයෙන් උත්සාහ කරන්නේ ආචාර්ය සේදර මැතිතුමා අතුරු කණ්ඩායම උත්සාහ කරන්නේ ඒ දෙයටයි. අපි ඒක ජනතාව එහෙම නැත්තම් මේ වෙලාවේ අච්චර මේ ලංකා ඉතිහාසයේ උතුම්ම දේ තමයි අර කාබනික පොහොර ඉදිරිපත් කරපු එක. ඒ තරම් උතුම් දෙයක් තවත් නැහැ මම දකින්නේ. හරි ඒකටත් සමහර මිනිස්සු බෝඩ් ගහගෙන කෝ දීපිය පොහොර කියලා අමනයෝ වගේ හැසිරෙනවා. ඒක නෙවෙයි විය යුත්තේ. සත්‍ය වශයෙන්ම විය යුත්තේ මේ ශ්‍රේෂ්ඨම සංකල්පය මේ රජය ඉදිරිපත් කිරීමට අපි වඳින්න ඕන රජයට. බොරුවට රජය ෆේල් කෑ ගහන්න නැතුව ඇත්ත කතාව
අපි රජයට වඳින්න ඕන මේ දේ පමණක් කරත් ඇති අපට මේ කාලය තුල මේකෙන් ඇතිවෙලා තියෙන දැවැන්ත විනාශයේ මහ ජනතාවට සාක්ෂරතාවයේ කෝ අන්න ඒකයි අපි කියන්නේ. අපි ඒවට කියන්න බය වෙන්න අවශ්‍ය නැහැ. බොරුවට බෝඩ් ගහගෙන බොරුවට මේ කරන ඒ පාර තව වෙනවා අධ්‍යාපනයේ මේ පෞද්ගලීකරණ පට්ට බොරුවක්. කිසි පෞද්ගලීකරණයක් කරන්නේ නැහැ. මේ සංස්කරණ කරන මෙතුමා ප්‍රතිසංස්කරණ කරන ලේකම්තුමා කිසිම එහෙම එකක් වෙන්නේ නැහැ. කවදාවත් එහෙම එකක් වෙන්නේ නැහැ. මේ බොරුවට පාරවල් ගහන්න ඇවිල්ලා බොරුවට මිනිස්සු මුලා කරලා එම නිසා සාක්ෂරතාවයෙන් යෝනිසෝ මානස්කාරයෙන් හිතන්නේ කියලා අපි ආදරෙන් ඉල්ලා හිටවා. සත්‍යයට මුහුණ දෙන්න. සත්‍යයට මුහුණ දෙන්න. මාතෘ භූමියට ආදරය කරන්න අපි ආදරෙන් ඉල්ලා හිටනවා ඔබ සියලු දෙනාට. මේක තමයි සාක්ෂරතාව විවිධය කියලා මම ප්‍රකාශ කරනවා. හොඳයි. අපි භාෂාත්මක සාක්ෂරතාවයෙන් තමයි කතා බහ පටන් ගත්තේ. භාෂාව දැනගත්තට බෑ භාෂාව හරියට පරිහරණය කරන්න දැන. අපි ජීවත් වෙන්නේ මාධ්‍ය ලෝකයක. බලන්න කොයිතරම් මාධ්‍ය තියෙනවද කියලා. දැන් සමාජ මාධ්‍යගත අන්තර්ජාලය Facebook මේ හැම එකම තියෙනවා. හැබැයි ඒක හරියට පරිහරණය කරන්න. නිවැරදිව පරිහරණය කරන අපි දැනගත්තේ නැත්නම් අපේ දරුවෝ දැනගත්තේ නැත්නම් ඒක විශාල අන්තර්ජාලයේ ජංජාලයක් බවට පත් වෙලා තමයි ඉවර වෙන්නේ. භාෂාවත් එහෙම තමයි. දැන් පාලි දැනගත්තටම බෑ. ඒ පාලියෙන් කොහොමද හරියට පාලි වචනේ කොහොමද වාක්‍ය පරිසරයක් තුළ යෙදෙන්නේ? දෙපැත්තේ යෙදෙන වචන දෙක වැදගත් මැද යෙදෙන වචනේ අර්ථ ගන්නවන්නේ. ඒකේ අර්ථය හරි අර්ථය. ඒක විතරක් බලලා අර්ථයක් දුන්නොත් එහෙම වෙනස් අර්ථකථනයක්. මම කියන්නේ මෙතුමා කතා කරේ පැය ගානක් ඒ වගේ තමයි භාෂාත්මක සාක්ෂරතාවයෙන් හරියට නිවැරදිව පාවිච්චි කිරීම සඳහා අපි දන්නවද කියන එක. එහෙම නේද මහාචාර්යතුමා? ඔව් අත වශයෙන්ම දැන් භාෂාව කියන්නේ ඕකෙන් මොකක් කියන්නේ අපෝහවාදයේ තියෙනවනේ අපේ සම්ප්‍රදාය තුළ ඉදිරිපත් අපෝහ කියන්නේ දැන් දෙහෙනු කියලා කිව්වහම දෙනනේ. ඕකෙන් මොකක් කියවෙන්නේ නැහැ. මොකද දෙන කිව්වහම දෙන්නු කිව්වහම එක දෙනෙක්වත් කියවෙන්නේ නැහැ. ඕකෙන් මොකද හේතුව දන්නවද? සමහර දෙන්නු රතු පාටයි කළු පාටයි උසයි මිටි එක්කෙනෙක්වත් කියවෙන්නේ නැහනේ. එහෙනම් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? දෙහෙනු කියලා කිව්වහම අනිත් සත්ත්ව කොටස් වලින් මේක වෙන් කරන එක. ඒකයි අපෝහ කියන්නේ. අපෝහ කියන්නේ වෙන් කරනවා. ඉතින් මේක පුටුව කිව්වහම මේ පුටුවේ තියෙන ඇඳ කියවෙනවා මොකක්වත් කියවෙන්නේ නැහනේ. මේකෙන් කරන්නේ ඒක මේක නෙමෙයි කියලා කියන එක. ඉතින් ඒ නිසා පරිකල්ප අර ඔබතුමා කිව්වා වගේ මේක පරිකල්පනයක්. ඉතින් ඒක හරියට කළොත් අත් වශයෙන් ඒක හැම දෙයකටම දැන් අපි ඔය මොන විෂය ඉගෙන ගත්තත් ඒක මේ භාෂාවෙන් නෙමේ පරිහරණය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ භාෂාවේ යම් යම් දේවල් තියෙනවා. දැන් අපි හිතන්නකෝ this sentence is incorrect. දැන් ඔකේ තේරුම මොකද්ද? this sentence is incorrect. ඉතින් ඕකේ තේරුම මොකක්ද? ඉතින් මේක තේරුම් ගන්න බැරි නේද? ඉතින් අන්න ඒ වගේ මේ භාෂාව කියන එක මහා අමුතුම දෙයක්. ඉතින් ඒ නිසා මම හිතනවා ඒකත් හොඳට ඉගෙන ගත්තාම ඒකෙන් පුළුවන් හැමදේම. මොකද මේ හැම විෂයකට අනුව මෙතුමල්ලා කතා කරපු අන්ත රාශියක් තියෙනවනේ. ඒ ඔක්කොම ඒකට සම්බන්ධයි නේ. ඒ නිසා අර අපේ මහත්තයා කිව්වා වගේ මේ ඔක්කොගේම සමස්තය ගත්තාම මේ ලිටරසි කියන එක එහෙම නැත්නම් මේ සාක්ෂරතාව කියන්නේ පුද්ගලයා හොඳ මිනිහෙක් වෙන්න ඕන ඔච්චරයි. එයාට ඒ වැඩක් කරන්න බැරි නම් හොඳ නැත්නම් ගුණාත්මක නැත්නම් ඒ සාක්ෂරතාවෙන් ඇති වැඩක් නෑ. ආචාර්ය සේදර මහත්තයා. ඒකනේ අර අපි කියන්නේ හැම වෙලෙදිම ඉස්සරත් අපි කතා කරන දෙයක්නේ. educated man education with no character is no meaning කියලා කියනවා අපි. චරිතයක් නැත්තම් හරි චරිතයක් නැත්තම් මොන උගත්කම තිබ්බත් වැඩක් නැහැ නේ කෙනෙක්ට. පුද්ගලයාගේ චරිතය කියන එක මහා විශාල දෙයක්. මේක අද අපි අතපහුව කරපු සංකල්පයක්නේ. සාක්ෂරතාවයේ දැනුම තිබුණ මිනිහගෙන් බලාපොරොත්තු මහා ගුණාත්මක ධනස්කන්ධයක් තිබුණා. ඒ ගුණාත්මක බවෙන් තමයි කෙනෙක් උගත් කියලා මිනිස්සු කිව්වේ. සාක්ෂර බව කියන්නේ ඒකටයි. ඉතින් මම හිතනවා අපේ අලුත් පරම්පරාව මේ වගේ මේ අහගෙන ඉන්නවා නම් පොඩ්ඩක් හිතයි කියලා. අපි චරිතවත් නැත්තම්, අපි ගුණවත් නැත්තම්, අපි බලවත් වෙන්නේ නැහැ කොහොමවත්. බොහොම කෙටි කාලයයි පවතින එක. ඒ නිසා දිගු කාලයක් පවතින සාක්ෂරතාවයකට හැම වෙලෙදිම ගුණවත් මිනිහෙක් බිහි වෙන්නේ නැත්තම් ඒ සාක්ෂරතාවයේ හරියේ ලබාගත් අධ්‍යාපනයේ ඒ જાතියටවත් තමාටවත් පළක් වෙන්නේ නැහැ. මම විලාව නිසා එතන නවත්තනවා. බොහොම ස්තුතියි. දීපල් සූර්යරත්න මහත්තයා කළමනා කරන විශේෂඥයෙක්නේ. දැන් දැනුම තියෙනවා. නූතන ලෝකේ දැනුම හොයාගන්න මාර්ග ඕන තරම් තියෙනවා දැන්. අන්තර්ජාලයේද මේ හැම තැනම පොතපත සමාජ හරි සුලභව දැනුම් සම්භාරයන් තියෙනවා ගලා ගන්න. හැබැයි ඒ කොච්චර තිබුණත්
ඒ දැනුම තමන්ටත් ලෝකයටත් අනෙකාටත් යහපත පිණිස පාවිච්චි කරන දැනුම පාවිච්චි කරන්න දැනුම ඒකත් සාක්ෂරතාවයේම එක අංගයක් වෙන්න ඕනේ. කල්පනා කරන විශේෂඥතුමා. මම හිතන්නේ වැදගත්ම කාරණයක්. දැන් අද ඇත්තටම දැනුමද තියෙන්නේ තොරතුරුද කියන එකයි වැදගත්. මම හිතන්නේ අද තියෙන්නේ තොරතුරු. දැනුමක් වෙන්නේ ඒක යම්කිසි විදිහකට සංවිධානගත කරාම. දැන් මේ වෙලාවේ අපි කොහොමද හැසිරෙන්න ඕන කියන එක මේ අපිට මට මතක හැටියට අර දද්දහ ජාතකයේනේ අර උගන්වන්නේ මේ අර හාව කලබල වෙලා ලෝකෙ පෙළෙනවයි කියලා යනවා කියලා. දැන් මේ අපිට ඒ කතාව උගන්ලා තියෙන්නේම ඕකයි. මේ මොනවා හරි හම්බුනහම මේක පොඩ්ඩක් විමර්ශනය කරලා බලන්න අපේ තියෙන දේවල්නේ විමර්ශාව නේ. මේක ඇත්තක් වෙන්න පුළුවන්ද? මේක තව තැන්වල තියෙනවද? මේක තව කොහෙන් හරි මට මේ ෆැක්ට් චෙක් එකක්. ඒ කියන්නේ මේ තියෙන දේවල් ඇත්තද කියලා බලන්න. දැන් මේ සමහර දේවල් තියෙන ඕන කෙනෙකුට පුළුවන්. දැන් මටත් පුළුවන් හෙට දාන්න මේ අන්තර්ජාලයට මෙන්න මේක කරොත් හොඳ වෙනවා කියලා. හරි? ඉතින් ඒ වගේ තීවල දැක්කහම දැන් ෆොටෝ එකක් වුණත් දැක්කහම පොඩ්ඩක් බලන්න ඕනේ මේක ඇත්තටම වෙන්න පුළුවන්ද? හොයලා බලන්න පුළුවන්. අද ඒ දේවල් තියෙනවා. මම හිතන්නේ අපි සාකච්ඡාවක් ඇති වෙන්න ඕනේ සමාජයේ මේ තාක්ෂණයෙන් අපි වැඩ ගන්න ඕනේ. ඒ වගේම මේ තාක්ෂණය භාවිතා කිරීමට අවශ්‍ය කුසලතාවය ඒක තාක්ෂණය මෙහෙයීමට දැන ගැනීමයි භාවිතා කිරීම. ඒක හරියට වාහනයක් එහාට මෙහාට ගෙනියන්න පුළුවන් කීමයි හොඳට වාහනය මේ රියදුරෙක් වීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. හරි? ඩ්‍රයිවිං දැනගන්නවා. වාහන පැදවීම දැනගන්නවා. හැබැයි ඩ්‍රයිවර්ස්ලා වෙනස්. අන්න ඒ වගේ මේක මම හිතන්නේ ගැඹුරුන් අපි කතා කරේ නැත්තම් වෙන්නේ අර මෝටර් සයිකල් ආපු කාලේ හොන්ඩා වාට්ටුව ඇති වුණානේ. ඒ වගේ සිද්ධ තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. මේ තාම අපි ඉගෙන ගන්නවා කොහොමද මේක පරිහරණය කරන්නේ. දැන් කොහොමද මේකට යටත් නොවි මේක පාවිච්චි කරගන්නේ කොහොමද කියන එක වැදගත් සාක්ෂරතාවේ වැදගත්ම කොටසක් කියලා මම හිතනවා. හොඳයි. මේක සතුටුමත්. ඔව් අත් වශයෙන්ම මේ සාක්ෂරතාව මාතෘකාවෙන් මම මේ දොරමඩලාව නර්බන දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ දරුවන්ට සහ කම්පණය කියන එක පුළුවන් තරම් මේ ඇතුල් කරන්න. ඒ කියන්නේ අනුන් ගැන හිතන්න. මේ විද්වතුන් වර්තමාන විද්වතුන් පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා ඉතාම බුද්ධිමත් පුද්ගලයෙක් සහ අනුන් ගැන හිතන පුද්ගලයෝ දෙන්නෙක් ගත්තාම ජීවිත සාර්ථක වෙන්නේ අර ඉතාම බුද්ධිමත් පුද්ගලයාගේ නෙවෙයි 30%යි. නමුත් අර අනුන් ගැන හිතන ඒ කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ ඒ අනුන් ගැන හිතන පුද්ගලයා 70%ක් සාර්ථක වෙනවා. ඒක තමන්ගේ දරුවන්ගේ ජීවිත සාර්ථක වෙන්නේ මේ ආත්මාර්ථකාමී වෙලා තමන්ම විතර තමන් ගැන හිතන අය නෙවෙයි අනුන් ගැන හිතන අය. ඒ අනුන් ගැන හිතන අය තමයි කවදා හරි රට ගැන හිතන්නේ. ඒතර අපිට ඕනන්නේ මාතෘ භූමියට ආදරය කරන අනුන් ගැන හිතන, ඒ කියන්නේ සහ කම්පණයේ තියෙන දරු පරපුරක් තමයි අපිට ඕනන්නේ. ඒ සාක්ෂරතාවය තමයි වැඩි කරගත යුත්තේ කියලා මා ඉල්ලා සිටිනවා. හොඳයි. තව සංවාද මාලාවකට ඉඩ තියලා නවත්තන්න පුළුවන් මාතෘකාවක් සාක්ෂරතාවය කතා කරලා ඉවර කරන්න බෑ. සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරන්නට කැමැතියි. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා. ඒ වගේම ආචාර්ය උපාලි සේදර මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරන්නට කැමැතියි. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කළමනාකරණ විශේෂඥ දීපාල් සූර්යරාජ මහත්මයා, ආචාර්ය පුංචි නිල්මේ මීගස්සත් මහත්මයා, ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල්තුමා ඔබ සියලු දෙනාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. නැවතත් දොරමඩලාවෙන් හැමෝම ආයුබෝවන්. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලා